අයිබෝන් හැම දිනටම අපි නැවතත් කාලයකට පස්සේ විශ්වකර්ම YouTube නාලිකාව හරහා හමු වුණේ සිංහල අලුත් අවුරුද්ද සම්බන්ධයෙන් ඔබට යම් පණිවිඩයක් තියෙනවා ඒක ලබා දෙන්නත් එක එක ලග්න පලාපල වලට කොහොමද 2021 සිංහල අලුත් අවුරුද්ද බලපාන්නේ කියලා බලන්න. ඊට පෙර මට හිතුණා පුංචි සටහනක් කියන්න. දැන් ජ්‍යොතිෂය සහ ජ්‍යොතිෂ ගණිතයත් ග්‍රහතාරකාත් පදනම් කරගෙන ඒ ග්‍රහයන්ගේ චලිතය පදනම් කරගෙන ලෝකයේ පවත්වන නම් කිසියම් සංස්කෘතික සැනකෙළියක් සංස්කෘතික සංවත්සරයක් උත්සවයක් විශේෂයෙන්ම අනාදිමත් කාලයක සිට ඒ ප්‍රබලම උත්සවය තමයි හෙළයන්ගේ විශේෂයෙන් මේක සිංහලයට වඩා හෙළ කියන වචනයයි අනාදිමත් කාලයක සිට තිබුණේ හෙළ අලුත් අවුරුද්ද තමයි දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන සංස්කෘතික මංගල්‍ය හැටියට සංවත්සරය හැටියට සඳහන් වෙන්නේ. මේ සිංහල අලුත් අවුරුදු උදාව එහෙම නැත්නම් හෙළ අලුත් අවුරුදු උදාව පිළිබඳව ජ්‍යොතිෂය පැත්තෙන් සහ ජ්‍යොතිෂ ගණිතය පැත්තෙන් විශ්වයේ ඇත්තටම මේ දවස්වල මොකද සිද්ධ වෙන්නේ කියන එක ගැන පොත් ලියන තරමට විස්තර බහුලයි. ඒ ඇතම් අවස්ථාවල අපි පුළුවන් හැටියට කෙටියෙන් ඒවා කියලා තියෙනවා. ඇත්තටම මේක ගණිත පාඩමක් හැටියටයි පෙන්වන්නේ. ගණිතමය සංසිද්ධියක් තමයි සිද්ධ වෙන්නේ. ඒක හුදෙක්ම ග්‍රහ මාරුවක් නෙවෙයි. විශ්වයේම සිදුවෙන එක්තරම් චක්‍රීය වෙනසක් තමයි සිද්ධ වෙන්නේ. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ හෙළ අලුත් අවුරුද්ද කියන්නේ නැත්නම් සිංහල අලුත් අවුරුද්ද කියන්නේ සූර්යයා මීන රාශියේ මේෂ රාශියට සංක්‍රමණය වීම කියලා. ඒක ඇත්තටම පදනම් විරහිත කතාවක්. මතු පිටින් පේන්න එහෙම තමයි. නමුත් ඇත්තටම සිද්ධ වෙන්නේ රේවතී නැකතේ අග්ගිස්සේ සිට අශ්විද නැකතේ මුලට සූර්යයාගේ පැමිණීම තමයි සිංහල අලුත් අවුරුදු උදාව හැටියට අපි සලකන්නේ. ඒක තමයි ආදි කාලයේ සිටම තියෙන නිරුක්තිය. මේ රාශි චක්‍රය අපේ භාවිතයට එන්නේ මෑත කාලයකදයි. නමුත් ඊටත් පෙර අනාදිමත් කාලයක සිට පැරණි ජ්‍යොතිෂවේදීන් භාවිතයට ගත්තේ රාශි චක්‍රය නෙමෙයි නැකත් චක්‍රයයි. ඒ අනුව තමයි හෙළ අලුත් අවුරුද්ද හැදුනේ. ඉතින් මේවරත් සිද්ධ වෙන්නේ රේවතී නැකතේ සිට අශ්විද නැකතට සම්ප්‍රාප්ත වීමයි සූර්යයා. දැන් මේ අවස්ථාවේදී සිදුවෙන්නේ කුමක්ද? අපිට ලෝකයට වඩා වැදගත් වෙන්නේ ලංකාවට මොකක්ද සිද්ධ වෙන්නේ කියන ගැන බලන්න. කෙටියෙන්ම කිව්වොත් මේ ඇතිවෙන සූර්ය සංක්‍රාන්තිය නැත්නම් සූර්යයාගේ සංක්‍රමණය වීම අලුත් සූර්ය වර්ෂයක් ආරම්භ වීම සිද්ධ වෙන්නේ දීප්තිමත් අවස්ථාවක. මොකද ඒක කෙටි කාලින දීප්තියක් බව ඔබට වැටහි. වසරේ ඊළඟ මාස කිහිපය ගත වෙනකොට අලුත් අවුරුදු උදාව සිදුවන වෙන විට ලංකාවේ ලග්නය හැට අපි විශ්වාස කරන පිළිගන්න කුම්භ ලග්නයේ මතටම ගුරු ග්‍රහයා පැමිණලා ඉන්නවා. ඒක විශේෂ සිද්ධියක්. කාලයකට පස්සේ මේ 11 වෙනි සහ 2 වෙනි අධිපති ග්‍රහයා ලග්නයේ මත සිටියේදී උදාවන අලුත් අවුරුද්ද. ඒ හේයින් ශනික දීප්තියක්, ශනික ප්‍රබෝධයක්, සතුටක් ඇති වෙන වාතාවරණයක් තියෙනවා ජූනි මාසයේ දක්වා. හැබැයි අමතක කරන්න එපා ශනික දීප්තිය ශනික කියන අර්ථයෙන්ම තියෙන එක කෙටි කාලිනයි කියලා. ඊට පස්සේ අපි අනපේක්ෂිත අඳුරුබර තරමක පීඩාකාරී තරමක දුෂ්කර කාලයකට පිවිසෙන්න සිද්ධ වෙනවා. ඒකෙදි අපි බොහෝ දෙනෙක් බලන් ඉන්නේ ලග්න බලාපල වලට සමන් දීමට නිසා ඊට යාමට මත්තෙන් තව පුංචි විස්තරයක් කියන්න ඕනේ. මේ අවුරුද්ද දීප්තිමත් වසරක් වුණාට රැවටිලි වංචාවන් මහා පරිමාණ ප්‍රයෝග බහුල වන වර්ෂයක් හැටියටයි ග්‍රහචාරයන්ව පෙන්වන්නේ. දුප්පත් මිනිසයාගේ සතුව තියෙන අන්තිම තොට්ටු දෙකක් මංකොල්ල කන නොයෙකුත් සූක්ෂම ව්‍යාපාර ජාවාරම් සමාජයේ බහුල වේ. ඒවා සුළු පරිමාණයෙන් මධ්‍ය පරිමාණයෙන් මහා පරිමාණයෙන් සහ කෙටි කාලීනවත් දිගු කාලීනවත් සිදු වෙයි. ඇතැම් විට ඔබට අදාහ ගන්න බැරි විදිහේ බලවත් ආයතන විසින් මේ මුදල් ප්‍රයෝග කරන ආකාරය සහ වංචාවන් සිදු කරන ආකාරය පිළිබඳ තොරතුරු ඔබට අනාවරණය වෙයි. කොහොම නමුත් ඔබේ අතේ තියෙන මුදල් රැකගත යුතු කාලයක් අනවශ්‍ය අවදානම් සහගත ආයෝජන වලට පෙළඹෙන්නට නුසුදුසු කාලයක්. ඒ වගේම ශනික මුදල් හොයාගෙන තමන්ගේ අතේ තියෙන තුට්ටු දෙක නැති කරගත යුතු නැති කාලයක් හැටයි පෙන්වන්නේ. මොකද ඔබට අසන්න දකින්න ලැබෙයි විවිධාකාර වංචාවන් දූෂණයන් දකින්න ලැබෙයි. ඒ වගේම අපිට පේනවා ඒ වංචාවන් දූෂණයන් හමුවේදී රටේ කිසියම් අරාජික තත්ත්වයකුත් දකින්න ලැබෙයි සැප්තැම්බර් මාසය දක්වා. ඒවා පාලනය කරන්න අවශ්‍ය බලධාරීන්ට එක්කෝ ශක්තිය නැතුව වෙන්න ඕනේ.
නැත්නම් ඔවුන්ගේ ඇස් වහගෙන මේවා සිදු වෙනවා වෙන්න පුළුවන්. ඉතින් මහ ජනතාව ඇස් දෙක අරගෙන හිටියොත් තමයි මේවා වළක්වන්න පුළුවන් වෙන්නේ. මට මේ සිංහල අලුත් අවුරුදු උදාවත් එක්කම අපේ හිතවතුන්ට දෙන්න තියෙන ප්‍රබලම පණිවිඩය තමයි මූල්‍ය වංචා සහ දේපල වංචා සම්බන්ධයෙන් පරිස්සම් වෙන්න. ෂණික මුදල් ලබාගෙන වැඩි ලාභ ලබාගෙන අවදානම් සහගත ගනුදෙනු හෝ ආයෝජන සඳහා යොමු වෙන්නට එපා කියන පණිවිඩය තමයි හැමෝටම දෙන්න තියෙන්නේ. හොඳයි අපි එහෙමනම් සුපුරුදු පරිදිම ලග්න පලාපලට යමු. අපි මුලින්ම බලමු 2021 සිංහල අලුත් අවුරුදු උදාවත් එක්කම මේෂ ලග්න හිමියන්ගේ ග්‍රහචාරය කොහොමද කියලා. සුපුරුදු පරිදිම ඔබේ ලග්නයේ මත පිහිටන්නේ යුරේනස් ග්‍රහය. ඔබ දන්නවා යුරේනස් කියන්නේ පෙරලිකාර විප්ලවකාරී රැඩිකල් පන්නේ ග්‍රහයෙක්. මෙම ග්‍රහය බොහෝ විට උරුමකම් කියන්නේ සටන් කරන්න, අරගල කරන්න, විප්ලව කරන්න, පවතින දේ වෙනස් කරන්න සහ ඇතැම් විට තරමක උද්වේගකාරී, නොසන්සුන්කාරී වාතාවරණය නැති කරන්න තමයි යුරේනස් බොහෝ විට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේෂ ලග්න හිමියාගේ ලග්න ශීර්ෂය මත යුරේනස් ග්‍රහය ගෝචර වෙන්න පටන් ගත්තේ 2017 අවුරුද්දේ සිටයි. දැන් මේවට 2021යි. 2024 වෙනකම්ම ඔබේ ලග්නේ මතයි ඉන්නේ. නමුත් මේ වන විට යුරේනස් ගමන් කරමින් ඉන්න ඒ ශක්ති ක්ෂේත්‍රය හිතකරයි, තරමක් සෞම්‍යයි. ඒ නිසා මේෂ ලග්න හිමියන්ගේ හිසට දැනෙන සහනය මේ වසරේදී වෙනදාට වඩා හොඳයි. හොඳ වාතාවරණයකින් ගන්න පුළුවන්. ඒ වගේම ඔබේ කේන්දරයේ සිංහල අලුත් අවුරුදු උදා වන විට ගුරු ග්‍රහය පිහිටන්නේ 11 වෙනි, සෙනසුරු ග්‍රහය පිහිටන්නේ 10 වෙනි. නමුත් ගුරු ග්‍රහය ඔබේ කේන්දරයේ 11 වෙනිදී සිටීදී උදා වෙන වසර ඔබට සුබදායකයි. විශේෂයෙන්ම ධනය, ආදායම් මාර්ග සහ ඔබ කරමින් හිටපු කටයුතු වල ලබාගත යුතු එහෙත් මෙතෙක් නොලැබුණු ප්‍රතිලාභ ලබා ගන්න මේක හොඳ කාලයක්. ධනය පමණක් නෙමෙයි 11 වෙනින් කියවෙන්නේ අපි කරන ඕනෑම කටයුත්තක අවසාන ප්‍රතිඵලය. අපි ඉංග්‍රීසියෙන් කියන අවුට්පුට් කියලා ඒ වගේ ප්‍රතිලාභය ලබාගෙන විභාග වෙන්න පුළුවන්. නිවාස ආදී ඉදිකිරීම වෙන්න පුළුවන්. තමා විසින් කරන ව්‍යාපෘති වෙන්න පුළුවන්. ඒවායේ හිතකර සුභවාදී ප්‍රතිඵල අපි අපේක්ෂා කරන්නේ 11 වෙනිදී. එතකොට අලුත් අවුරුදු උදාවත් එක්කම ගුරු ග්‍රහය බලවත්ව පිහිටන නිසා නෙප්චූන් ග්‍රහයත් එක්ක සංයෝගව 11 වෙනිදී තාම ධර්මිකව සහ නිහඬව සාමකාමී ලෙස ප්‍රතිඵල භුක්ති විඳින්න පුළුවන් වාතාවරණයක් අවුරුද්දේ මුල සිට ඔබට ලැබෙනවා. ඒක කාලයකට පස්සේ මේෂ ලග්න හිමියාට ලැබුණු අනර්ග සුබදායක කාලයක්. ඒ වගේම සෙනසුරු ග්‍රහය බලවත්වම ඔබේ කේන්දරයේ 4 වෙනියන් නිසා වෙනදාට වඩා උද්‍යෝගයෙන් සහ අප්‍රතිහත ධෛර්යයෙන් ඒ කියන්නේ වැටෙන්නේ නැහැ. ශක්තිමත්ව ඔබට යාමට අවශ්‍ය වාතාවරණය ග්‍රහචාරය තුළින් සකස් කරලා දීලා තියෙනවා. එය වැදගත්. රාහු ග්‍රහය ගෝචර වෙන්නේ කේන්දරයේ දෙවැන්නේ. ඒ තරම්ම සුදුසු නැහැ. මම අර මුලින්ම පූර්විකාවට කිව්වා වගේම ධනය අමාරුවෙන් උපයා ගන්නා වූ ධනය ආයෝජනය කිරීමේදී සහ වියදම් කිරීමේදී ඔබ වෙනදාට වඩා මේ වසර කාලයේදී අතිශයින්ම පරිස්සම් වෙන්න ඕනේ. මොකද 11 වෙනිදා සිටින ගුරු ග්‍රහය වසරේ අවසාන භාගය වන විට වක්‍ර වීමට පටන් ගන්නවා. වක්‍ර වී නැවතත් ඔහු මකර රාශියට පිවිසෙනවා. ඇත්ත වශයෙන්ම පහුගිය අප්‍රේල් මාසයේ මුල සතියේදී ගුරු ග්‍රහයාගේ මාරුවක් සිදු වූ බවට යම් යම් ප්‍රවෘත්ති පළ වුණත් ඇත්තටම ගුරු ග්‍රහයා කුම්භ රාශියට ගියා වුණත් එය නිසි පරිදි කුම්භ රාශිගත වීමක් හැට සැලකන්න බෑ. ජ්‍යොතිෂය අනුව නියමාකාරයෙන්ම ගුරු ග්‍රහයා කුම්භ රාශියට පිවිසෙන්නේ නොවැම්බර් මාසයේදී. මොකද මේ ග්‍රහයාගේ දීර්ඝ වක්‍ර ගමනක් අපිට අපේක්ෂා කරන්න වෙනවා ජූනි මාසයේ සිට සැප්තැම්බර් මාසයේ දක්වාම. ඒ කාලයේදී අර ලැබුණු දේ නැති කරන ග්‍රහ බලයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ජූනි මාසයේ දක්වා ඔබට යම් දෙයක් ලැබුණා නම් ඒ දෙය රැකගන්න වෙනවා නොවැම්බර් මාසයේ දක්වාම. මොකද අනවශ්‍ය ලෙස වියදම් කරන්න එපා. ලැබෙන මුදල් හැම විටම මේ ආකාරයෙන්ම ලැබෙනවා කියලා හිතලා ඒ විදිහටම වේ පැහැදම් කරන්න ගත්තොත් ඔබේ අතේ තියෙන තුට්ටු දෙකක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම රැකියාව සහ කර්මාන්ත දැන්ට කරමින් ඉන්න දේවල් වෙනස් කිරීම තරම්ම සුදුසු නැහැ. පවතින දේම පවත්වාගෙන යාම තමයි වඩාත්ම හිතකර ලෙස දැනෙන්නේ. මේෂ ලග්න හිමියාගේ කේන්දරයේ 8 වෙනිදා කේතු ග්‍රහයා ගමන් කිරීම මීට පෙරත් මම සඳහන් කරලා තිබුණා. ඒක ඔබගේ ශරීර සෞඛ්‍ය කෙරෙහි තරම් හිතකර වෙන්නේ නැහැ. මොකද විශේෂයෙන්ම ශරීරයේ වැහිච්ච ප්‍රදේශවල ඉකිලි කිසිලි ආදී ප්‍රදේශ ඒ වගේම අඩුවෙන්ම සූර්යාලෝකයේ පතිත වන ස්ථාන වල දිලිරා සාධන, බෝවන රෝග, සමේ රෝග ආදී පහසුවෙන් පැතිරෙන්න පුළුවන්
එවැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන කෙනෙක් නම් ඉදිරියටත් මේ වසර කාලයේදී වැඩි වශයෙන්ම පරිස්සම් වෙන්න ඕනේ. මොකද එවැනි ආසාදිත තත්ත්වයන් එකෙල්ලම ඔබේ කේන්දරේ හෘදය සහ පෙනහළු කෙරේ පිහිටන ග්‍රහයෝගයක් තමයි ඉදිරි වසර පුරා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේක ඊතරම්ම සෙල්ලමට ගන්නත් හොඳ නැහැ. තාම කුඩා මට්ටමේ ආසාදනයක් හටගත්තත් ඒවට නිසි වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට යොමු වීම වැදගත්. ඊළඟට සෙනසුරු සහ ප්ලූටෝ ඔබේ කේන්දරයේ දසවැන්නේ ගෝචර වන නිසා ඔබ මොන දේ කරන්න ගත්තත් ඔබට බාධාවක්, චිත්ත පීඩාවක්, හිරිහැරයක් මැදයි කරන්න වෙන්නේ. ඒතර වැඩේ කරන්නත් ඕනේ චිත්ත පීඩාවකට හෝ ශාරීරික සහ මානසික දුෂ්කරතාවයන්ට පත් වෙන්න සිදු වෙනවා. මේ දෙක එකිනෙක වෙන් කරන්න බෑ. ඒ දෙක එකට බද්ධ වෙලා තියෙන්නේ. එකම කාසිය දෙපැත්ත වගේ. ඉතින් ඔබ මේ නිසා හොඳ රැකියාව සොයමින් පීඩාව අඩු, වෙහෙසකර භාවය අඩු, වඩාම තෘප්තිමත් රැකියාව සොයමින් යනවාට වඩා එම හම්බෙන්නේ නැහැ. ගියොත් තියෙන රැකියාව ව්‍යාපාරයේ කර්මාන්තයේ දුෂ්කරතා මැඩගෙන කිරීම තමයි මේෂ ලග්න හිමියන්ට මේ වසරේ දෙන්න තියෙන හොඳම ප්‍රබලම පණිවිඩය. සමස්තයක් හැට ගත්තොත් 2020 වසරට වඩා මේෂ ලග්න හිමියන්ට 2021 සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ උදාවන කාලය සාපේක්ෂ වශයෙන් යහපත්. විශේෂයෙන් යහපත් වෙන්නේ රැකියාවට, ආදායම් මාර්ග සහ උසස් අධ්‍යාපන කටයුතු සඳහා වඩාම හිතකර කාලයක් හැටියටයි මේ කාලේ පෙන්වන්නේ. අපි එහෙමනම් ඊළඟ ලග්නයට යමු. අපි ඊළඟට යමු වෙන්නේ වෘෂභ ලග්නයටයි. වෘෂභ ලග්න හිමියන්ට මුලින්ම කියන්න තියෙන සුභාරංචි සමුදායක් තියෙනවා. මීට පෙරත් මම හිතන්නේ විශ්වකර්ම YouTube නාලිකාව හරහාම කිව්වා වෘෂභ ලග්න හිමියන් ඊටාම දිගු කාලයක් තමන්ගේ ජීවිතේ දුෂ්කරතා මැඩගෙන ආපු කාල පරිච්ඡේදයක් හමාර කළා. ඒ කාල පරිච්ඡේදයේ තවත් ප්‍රගතිදායක ඉසව්වකට තමයි මේ සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ වෘෂභ ලග්න හිමියන් ගමන් කරන්නේ. මොකද ඒකට හේතුව ඔබේ කේන්දරේ 9 වෙනි සෙනසුරු ග්‍රහයාත් අලුත් අවුරුදු උදා වන විට 10 වෙනි ගුරු ග්‍රහයාත් පිහිටීම තාම ප්‍රබලයි. රාහු ග්‍රහයා ලග්නයේ මත පිහිටීම නිසා බය වෙන්න කාරණාවක් නැහැ. එහෙම ග්‍රහය ඔළුව උඩට ආවයි කියලා කාටවත් එහෙම ඔළුව අමාරු හැදෙන්නෙත් නැහැ. ග්‍රහයන්වත් එහෙම ඔළුව අමාරු නැහැ. ඒ මේ ලග්නට ආව පළියටම හිස අමාරු හදන්න. එක එක අයගේ උත්පත්ති කේන්දරයේ ග්‍රහයන්ගේ බල දුබලතාවය අනුව තමයි කටයුතු සිද්ධ වෙන්නේ. වෘෂභ ලග්න හිමියෝ වෙනදාට වඩා මේ කාලයේදී ප්‍රබෝධමත්, උත්සාහවන්තයි. පරාජයන් ලැබුණත් පරාජයන්ගෙන් සැරිලා යටපත් වෙන්නේ නැහැ. යට වෙන වාරයක් පාසා ඊට දෙගුණයකින් වේගයෙන් නැගී හිටින ගතිය මේ කාලේ ග්‍රහ බලය විසින් උඩට ඔසවා තබනවා. ඒ වගේම මේ කාලයේදී විශේෂයෙන්ම වෘෂභ ලග්න හිමියන්ට තියෙන හොඳම කාල පරිච්ඡේදය තමයි Taman කරමින් ඉන්න රැකියාව. ඒ රැකියාව ඇතුලෙන් ලබන්න පුළුවන් උසස් වීම, වරප්‍රසාද, ඒ වගේ වඩා සහනශීලී වාතාවරණයකට වැඩ කිරීම සහ රැකියාව කරන අතර ඉගෙන ගැනීමේ අවස්ථාවන් වෘෂභ ලග්න හිමියන්ට මේ කාලේ ලබා ගන්න පුළුවන්. රැකියාවක් නොකරන උසස් අධ්‍යාපනය සඳහා පමණක්ම යොමු වෙච්ච අයටත් වෙනදාට වඩා මේ කාලේ තමන්ගේ තරඟ විභාග හෝ තම සංකීර්ණ ගැඹුරු විෂය ධාරාවන් පහසුවෙන් අවබෝධ කරගෙන ඒ තමන්ගේ විෂය නිර්දේශයන් සමත් වීමටත් එමත් නැත්නම් ආචාර්ය උපාධි මට්ටමේ ඉන්නා වූ උසස්ම මට්ටමේ අධ්‍යාපන ලබන අයටත් මේ කාලය තාම මනරම් කාලයක්. මොකද මනස තාම නිදහස්. ඒ වගේ මනස වේගෙන් වැඩ කරනවා. විශ්වෙන් ගන්න තියෙන දේවල් වේගෙන් ලබා ගන්නවා. ලබාගෙන බොහොම සංයමයෙන් යුතුව ඒවා සටහන් කර ගැනීම සහ ගුණ කර ගැනීමේ මානසික ස්වභාවයක් මේ කාලේ වෘෂභ ලග්න හිමියන් තුළ වෙනදාට වඩා වැඩි වශයෙන් දකින්න ලැබෙනවා. ඒතර ඒ දේ යොමු කරන්න ඕනේ ඇත්තටම අධ්‍යාපන කටයුතු වලටයි. සම්මත අධ්‍යාපන ක්‍රමය, නැත්නම් ෆෝමල් এডুকেෂන් කියන ක්‍රමයෙන් මිදිලා ඉන්න කෙනෙකුට උනත් ස්වයං අධ්‍යයනයක් කරන්නත්, තමයි ඉගෙනගත්ත දෙයක් සමාජෙට ඉදිරිපත් කරන්නත්, ලිපි ලේඛන කටයුතු සඳහා නැත්නම් වීඩියෝ තාක්ෂණය හෝ යම් දෙයකින් සමාජගත කිරීමට අවශ්‍ය කෙනෙකුට මේක අනර්ග කාලයක්. ගුරු ග්‍රහය ඔබේ කේන්දරයේ දැනට අලුත් අවුරුදු උදාවත් එක්කම දසවැන්නේ ගමන් කරනවා. ඊට පස්සේ එම ග්‍රහය නැවත 9 වෙනි කරා වක්‍ර වෙනවා. මේ කාලයේදී විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕනේ රැකියාව සම්බන්ධයෙන් දැනට කරමින් ඉන්න රැකියාව වෙනස් නොකළ යුතුයි. සාමාන්‍යයෙන් එම රැකියාවක් මාරු කිරීම සඳහා ඔබ තුළ අභ්‍යන්තර පෙළඹීම් හට ගන්න පුළුවන්. බාහිර සමාජයෙන් ඒ සඳහා විවිධ යෝජනාවන් සහ අදහස් සහ පෙළඹවීම් බල කිරීම හට ගන්නත් පුළුවන්. නමුත් ඒ උගලක් බව වටහා ගන්න ලග්නේ මත ඉන්න රාහු ඔබව තරමකට ඉලූෂන්ස් වලට තල්ලු කරනවා. ඒ වගේ මුලාවටපත් වෙන්න එපා. කරමින් ඉන්න රැකියාව අතහරින්න එපා.
එම රැකියාව තුළින්ම ඔබට දිනුව ලබන්න පුළුවන්. කරමින් ඉන්න තාම කුඩා සුළු ව්‍යාපාරය වෙන්න පුළුවන්. ඒක අතහැරලා ඊට වඩා වෙනත් දේවල් බදාගන්න යන්න එපා. කරන දේ තුළින්ම ඔබට ප්‍රගතිය ලබන්න පුළුවන්. කරන දේ තුළම ප්‍රවීණත්වය ලැබෙමින්, අත්දැකීම් ලැබෙමින් ඉස්සරහට යන්න පුළුවන් කාලයක් හැටියටයි වෘෂභ ලග්න හිමියන්ට මේ අලුත් අවුරුදු උදාව අපිට පෙන්වන්නේ. ඒ වගේම යුරේනස් ග්‍රහය ගෝචර වෙන්නේ ඔබේ කේන්දරයෙන් 12 වෙන්නේ. මීට පෙර තිබුණු තත්ත්වය තරමක් සහනශීලී භාවයට පත් වෙනවා. නමුත් ඔබට නිතර හිසේ ඇති වෙන බර ගතිය, හිසේ ඇති වෙන සංකාකුල ගතිය, ඒ වගේම උද්වේග කර ගතිය සහ ඇස, ඒ වගේම කන්, ඒ වගේම සයිනසයිටිස් වගේ ඔය නල්ල ඉදිරිපස්සේ තියෙන කෝටවල සෙම තැන්පත් වීම වගේ රෝග තත්ත්වයන් වරින් වර හට ගන්න පුළුවන්. පාරම්පරිකව හෝ නිදන්ගතව මෙවැනි රෝගයන්ගෙන් පෙළෙන කෙනෙක් නම් අතිශයින්ම පරිස්සම් වූ කාලවකවානුවක්. මොකද යුරේනස් ග්‍රහය ඉදිරි කාලයේදී ගෝචර වෙන්නේ ඔබේ ලග්නාධිපතිට අයිති නැකතකයි. ඒක නිසා එතන ඇති වෙන්නේ විසකුරු සංයෝගයක්. යුරේනස් කියන්නේ වායුකාරක ග්‍රහයෙක්, උග්‍ර වායු බලයෙන් යුතු ග්‍රහයෙක්. ඒ කියන්නේ විකිරණශීලී ග්‍රහයෙක්. ඒ වගේම සිකුරු ග්‍රහය ඔබේ ලග්නාධිපති සෞම්‍ය ග්‍රහයෙක්, ජලකාරක ග්‍රහයෙක්. මේ දෙක එකට එකතු වුනහම ඇතිවෙන තත්ත්වය ඔබට හිතා ගන්න පුළුවන්. ඒක විසකුරු විෂම සංයෝගයක්. එය ඔබේ ශරීර කලාප හැට ගත්තොත් හිස සම්බන්ධයෙන් තමයි නිවේදනය කරන්නේ. හිස, කන, ඇස. මේ නිසා ඒ වගේම නළල ඉදිරිපස සහ හිස් කබල සම්බන්ධයෙන් ඉතින් මේවා ඇතුලේ තාම පහසුවෙන් යම් යම් පීඩාකාරී තත්ත්වයන් සහ යම් යම් ආසාදන තත්ත්වයන් හට ගැනීමටත් නිතර හිසේ කැක්කුම් ආදී තත්ත්ව හට ගන්න පුළුවන් නිසා ඒ තත්ත්වයට ඉඩ දෙන අවතුම් පැවතුම් වලින් බැහැර වීම ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන්ම දැන් නම් මේ කාර්යය ඕන කෙනෙක් දන්නවා යුරේනස් තමයි පරිගණක ග්‍රහය. පරිගණක ක්ෂේත්‍රය නියෝජනය කරන විශ්වයේ තියෙන යුග නියෝජන ග්‍රහයන්ගෙන් පරිගණකය සහ ඉලෙක්ට්‍රොනික ඒ වගේම විදුලිය පිළිබඳ ග්‍රහය තමයි යුරේනස්. එම ග්‍රහයාගේ නියෝජනය වෙන පරිගණක යුගය තමයි මේ ගත කරමින් ඉන්නේ. එතකොට මේ කාලයේදී යුරේනස් ඉන්න ස්ථානය තාම නරක ස්ථානයක් නිසා විශේෂයෙන්ම මේ විදුලි උපකරණ, ඒ වගේම පරිගණක, ජංගම දුරකථන, ඒ වගේම විවිධ විකිරණශීලී ද්‍රව්‍ය නිකුත් කරන ද්‍රව්‍ය හැකිතාක් පරිස්සමෙන් පාවිච්චි කිරීම වෘෂභ ලග්න හිමියන්ට අනෙක් අයට වඩා සැනසෙල්ලක් වෙයි. කොයි කාටත් ඒවා පාවිච්චි කරන අරපිරිමස්මෙන් තමයි, පරිස්සමෙන් තමයි. මොකද වෘෂභ ලග්න හිමියෝ විශේෂයෙන් වග බලා ගන්න ඕනේ තමන්ගේ ග්‍රහචාරය අනුව තමන් එතරම් ශක්තිමත් ස්ථානයක නෙමෙයි ඉන්නේ. ඒවා දරා ගැනීම හැකියාව අඩු මට්ටමකයි ඉන්නේ. ඒක නිසා දරා ගැනීමට නොහැකි දේ වැඩි වශයෙන් භාජනය වෙන්න ගත්තොත්, පාවිච්චි කරන්න ගත්තොත් ඇති වෙන පීඩාව වැඩි වෙන්න පුළුවන්. ඒක ලොකු කුඩා කාටත් පොදුයි. ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම වග බලා ගන්නවා නම් වෘෂභ ලග්න හිමියන්ට තමන්ගේ ශාරීරික නිරෝග භාවයත් රැකගෙන අර මානසික වශයෙන් ඇති වෙන ප්‍රබෝධය හීන කරගන්නේ නැතුව මේ ඉදිරි කාලය තමන්ගේ වෘත්තීය කටයුතු වලින්, අධ්‍යාපන කටයුතු වලින් ඉදිරියට යන්න පුළුවන් මේ කාල පරිච්ඡේදයක් හැටියටයි පෙන්වුම් කරන්නේ. හොඳයි, අපි එහෙමනම් ඊළඟ ලග්නයට යමු. හොඳයි, අපි ඊළඟට යමු වෙන්නේ මිථුන ලග්න හිමියන්ගේ ග්‍රහචාරය කොහොමද කියලා බලන්නයි. මිථුන ලග්න හිමියෝ පහුගිය අවුරුදු දැන් 3ක 4ක සිටම සෑහෙන පීඩාකාරී කාලයක් තමයි ගත කරමින් එන්නේ. ඉතින් බොහෝ මිථුන ලග්න හිමියන් හිතනවා ඇති දැන් මේ සිංහල අලුත් අවුරුද්දෙන් පස්සෙවත් අපිට සහනයක්, අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙන යුගයක් පහළ වෙයි කියලා. ඒක සාධාරණ සිතවිල්ලක්. ඉතින් ඔබ හිතනවා වගේම ඔබට අලුත් අවුරුදු උදාවත් එක්කම සහනශීලී වාතාවරණයකින් තමයි අලුත් අවුරුදු ලබන්නේ. විශේෂයෙන්ම රැකියාව සම්බන්ධයෙන්, ව්‍යාපාරය සම්බන්ධයෙන්, නැත්නම් ඔබේ වෘත්තීය මට්ටමින් ලබන්න පුළුවන් ජයග්‍රහණ සම්බන්ධයෙන් කාලයක සිට තිබුණු පීඩාකාරී කාලයක් ඉවත් වීමක් කෙටි කාලීනව සිදු වෙනවා. ඒක ඔබට හිතකරයි. ඒ වගේම ශාරීරික වශයෙන් තිබුණා නම් කිසියම් රෝග පීඩා, විශේෂයෙන්ම මේ අපි කියන්නේ මේ සයිටික් නර්ව් මේ තුනටින් පහළ තිබුණු පීඩාදායක තත්ත්වයන්, ඒ වගේම සතුරු කරදර, ඒ වගේම මානසික වශයෙන් තියෙනා පීඩාකාරී ස්වභාවයන්, ආදායම් මට්ටමේ තිබ්බ හිරවීම් වල යම් ෂණික පරිවර්තනයක්, ෂණික දීප්තියක්, ෂණික වෙනසක්, සහනයක් ඔබට අපේක්ෂා කරන්න පුළුවන්. ඒක අර අපාය ඉන්ටර්වල් කියලා හිතන්න එපා. ඒක තව කවුරුත් දන්නවා. අපාය ඉන්ටර්වල් එක පාටපත් කරගන්න නැතුව මේ ලැබුණු කාල පරිච්ඡේදය ඊටාම කෙටි. ඒ කාලයේදී ඔබේ වැදගත්ම කරුණු ඉෂ්ට කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. මොකද නැවත ඔබට අර පෙර පැවති පීඩාකාරී කාලයට
තල්ලු වෙන්නේ නොදී මේ ලැබෙන අවස්ථාවෙන් උඩටම ඒ පිම්මක් පනින්න පුළුවන් නම් ඔබේ ජීවිතයේ දිගු කාලයකට බලපාන තරමක පීඩනකාරී ග්‍රහචාරයෙන් මිදෙන්න පුළුවන්. මොකද ඒකට හේතුව ඔබේ කේන්දරයේ රාහු තවදුරටත් දිගටම ගමන් කරමින් ඉන්නේ 12 වෙන්නේ. ඒකේ තරම් හිතකර තත්ත්වයක් නොවේ. නමුත් හිතකර තත්ත්වයක් නොවුනත් මේට පෙරත්වම කියන වගේම හිතකර භාවයේ හෝ අහිතකර භාවයේ හදාගන්නේ අපිමයි. අපේ මනසෙන් හදාගන්නේ. එතකොට අපි ඒ කාලේදී නොකල යුතු දේවල් ටික දැනගත්තාම කළ යුතු දේවල් ටික දැනගත්තාම ඇති වෙන පීඩාවක් නැහැ. විශේෂයෙන් මම අර ගිය පාරත් මිතුරු නගර හිමියන් සම්බන්ධයෙන් කිව්වා ඒ පොදු පලාපල කතනය ජනවාරි මාසයේ ඉදිරිපත් කරපු පොදු පලාපල කතනය එලෙසටම වළංගුයි. එහි යම් සුළු සංශෝධනයක් තමයි මෙවර සිංහල අලුත් අවුරුදු උදාවත් එක්කම ගුරු ග්‍රහයාගේ తాවකාලික මාරුවීමත් එක්කම හටගන්න එක අතිශය తాවකාලික කාලයක් වුණත් ඒකෙන් හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන්. විශේෂයෙන්ම රැකියාව සම්බන්ධයෙන් තමයි මිතුරු නගර හිමියන්ගේ ඒ වගේම සෞඛ්‍ය සම්බන්ධයෙන් ඒ වගේම තමන්ගේ ඉදිරි සැලසුම් පිළිබඳව ප්‍රගතියක් ඇති කරගන්න පුළුවන් කාලයක් හැටයි පෙන්වන්නේ. කේතු ග්‍රහයාගේ ගමන් මාර්ගයේ 6 වැන්නේ දිගටම යනවා. ඒ වගේම මේ කාලේ කේතු ගමන් කරමින් ඉන්නේ ඔබේ ලග්නාධිපතිට අයිති නැකතක. එතකොට මේකේ හොඳ නරක දෙකම තියෙනවා. ඒක තමයි කුමන දේ කරත් ඔබේ ධෛර්ය සම්පන්න භාවයේ බිඳ වැටෙන්නේ නැහැ. අදිෂ්ඨාන භාවය ඇති කරගෙන යන්න පුළුවන්. නමුත් මහන්සි වෙන තරමට ප්‍රතිඵල නැහැ කියන ආකල්පය ඔබ තුළ හට ගන්නවා. ඒ වගේ හැම විටම ඔබ තුළ හට ගන්න ලෙඩ මානසිකත්වයක්. මනසින් ලෙඩයි, කයින් ලෙඩයි, බැහැ කියන බැරියා වගේ රෝග තත්ත්වයක් හට ගන්නවා. ඒක ඇත්තටම මානසිකයි. මානසික වශයෙන් හට ගන්න දෙයක්. ඒ බැරියාවෙන් තමයි මෙදෙන්න ඕනේ ඔබ උත්සාහ කරලා. අන්න ඒ කිව්ව බැරියාවෙන් මෙදෙන්න තමයි මේ සිංහල අලුත් අවුරුදු උදාවත් එක්කම ගුරු ග්‍රහයා ඔබට උදව් කරන්නේ දිගු කාලීන ඒ රෝගී මානසිකත්වයෙන් මට බැහැ කියන මානසිකත්වයෙන් මිදලා මට පුළුවන් මට මේක කරන්න පුළුවන් පැත්තට උඩට ඔස්සනවා. ඒ එසවීම පස්සේ ඔබ නැවතත් රඳා පවතින්න එපා. යැපින් මානසිකත්වය නෙමෙයි ස්වාධීන මානසිකත්වයකින් උඩට යන්න පුළුවන්. මේ අවස්ථාවක් කරගත්තොත් 2022 අප්‍රේල් මාසයේ 8 වෙනිදා දක්වා ඔබට බලපාන රාහුගේ ඒ අහිතකර බලපෑමෙන් හැකිතාක් මිදීමේ අවස්ථාවක් ලබා ගන්න පුළුවන්. යුරේනස් ග්‍රහයා කොහොමද ගමන් කරමින් ඉන්න ඔබේ කේන්දරේ 11 වෙන්නේ. එහි අර්ථය තමයි ඔබ කුමන දේ කළත් අවසන් ප්‍රතිඵලය ලබන්න වෙන්නේ අරගලයක් කරලා උද්වේගකර වාතාවරණයෙන් මැද සටන් කරලා තමයි යමක් දිනා ගන්න වෙන්නේ. ඒකින්ද හිතන්න එපා ඔබට උරුම දේ, ඔබට ඩිසර්ව් තත්ත්වයේ තියෙන දේවල්, ඔබට ලැබිය යුතු දේ පවා ඔබට බන්දේශයක තියලා පිරණමයි කියලා හිතන්න එපා. සටන් කරන්න වෙනවා, ඉල්ලීම් කරන්න වෙනවා, උත්සාහ කරන්න වෙනවා, වෑයම් කරන්න වෙනවා. අනවර්ත වෑයමක් කරන්න ඒ වෑයමෙන් ඔබට ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒක තමයි මේ වර සිංහල අලුත් අවුරුද්දේදී සියලු මිතුරු ලග්න හිමියන්ට පොදුවේ දෙන්න පුළුවන් පණිවිඩය. විශේෂ පණිවිඩ දෙකක් තියෙනවා. සෙනසුරු ග්‍රහයා සහ ප්ලූටෝ ඔබේ කේන්දරේ 8 වෙනිද යන ගමන සෞඛ්‍ය තත්ත්වයේ කෙරෙහි තරමක බාධාවක්. නමුත් මේ බාධාකාරී තත්ත්වය විසින් පෙන්වන්නේ පරිසම්මිත ක්ෂේත්‍ර කීපයක් පිළිබඳව. ඒ තමයි අක්මාව, වකුගඩු, පිත්තාශය මේ ස්ථානවල ගල් හට ගැනීමේ තත්ත්වය තම බහුල වශයෙන් හට ගන්න පුළුවන්. එම අභ්‍යන්තර ඉන්ද්‍රයන්හි පවතින උෂ්ණත්වය, ශරීර අභ්‍යන්තරයේ උෂ්ණත්වය ඉහළ නැම්ම පේනවා. වියලි ස්වභාවය පෙන්වනවා. දැන් වැඩිපුර ඔබේ ශරීරය සිසිල් කිරීම, උෂ්ණාධික ආහාර පානයන්ගේ වැළකී සිටීම සහ නිතර ශරීරය සිසිල් කරන ක්‍රියාවලින්ට අවශ්‍ය කරන ආහාර පාන ගැනීම, නිතර පාන වර්ග ගැනීම ඔබේ කායික හා මානසික සෞඛ්‍ය තත්ත්වයට පිටුවහලක් වේ. ඒ පණිවිඩය මිතුරු ලග්න හිමියන්ට විශේෂයෙන්ම ලබා දෙන්න ඕනේ. ශරීරයේ අධික උෂ්ණත්වය ශාරීරික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් පීඩාකාරී භාවයකට තමයි පත් කරලා දෙන්නේ. ඒ වගේම ගර්භණී සමයේ පසු වෙනවා නම් යම් කිසි මිතුරු ලග්න හිමිකාරියක්, ඒ වගේම මිතුරු ලග්න උපන් කාන්තාවන් ඔවුන්ගේ ගර්භාෂය ඔසප් චක්‍රය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕන කාලයක්. ඒවා ඒත් අධික උෂ්ණත්ව, අධික උණුසුම, තාපය ඉහළ යාම නිසා හටගන්නා වූ යම් සංකුලතා මතුවෙන්න පුළුවන්. ඉතින් ශාරීරික සෞඛ්‍ය සම්බන්ධයෙන් තමයි ඊළඟට දෙන පණිවිඩය මේ සිංහල අලුත් අවුරුද්දේදී ඒවා ගැන මීට වඩා වැඩි සැලකිලිමත් භාවයක් ඇති කර ගැනීමත් පුංචි රෝග ලක්ෂණ හටගත්තත් නොතක හරින්නේ නැතුව අවශ්‍ය පිළියම් බෙදීම තමයි වඩා වැදගත් වෙන්නේ. කොහොම නමුත් අපි සියලු මිතුරු ලග්න හිමියන් සූපතන්න සූදානම්. මොකද දිගු කාලයක් තිස්සේ තිබුණු පීඩාකාරී කාලය අවසන් කොට ඉදිරියට යාමට අවස්ථාවක් ඔබට දීලා තියෙනවා මේ සිංහල අලුත් අවුරුද්දට ලැබෙන තෑග්ගක් හැටියට. ඉතින් ඒ තෑග්ග ආයෝජනය කරගත්තොත් ඉදිරි කාලයේම ඔබට සුබදායකව
ඔබේ රැකියාව, වෘත්තීය කටයුතුත්, සෞඛ්‍ය තත්ත්වයත්, අධ්‍යාපනික කටයුතුත්, ගෘහ ජීවිතයේ කටයුතුත් පවත්වාගෙන යන්න අදෘශ්‍යමාන බලවේගයකින් නෙමෙයි ඔබේම ග්‍රහචාරය අනුවයි මේ දේ ලැබෙන්නේ. ඔබට මේක තව වැඩි දියුණු කර ගැනීමේ හැකියාව තියෙනවා. අපි එහෙමනම් ඊළඟ ලග්නයට යමු. හොඳයි අපි ඊළඟට බලන්නේ කටක ලග්න හිමියන්ට කොහොමද 2021 සිංහල අලුත් අවුරුද්දෙන් පසු උදා වන ග්‍රහචාරය පිළිබඳව සුපුරුදු පරිදි ඔබේ කේන්දරයේ රාහු ග්‍රහයා තැන්පත් වෙනවා 11 වෙනිදා බලවත්ව කේතු ග්‍රහයා 5 වෙනිදා හොඳයි බලවත් පිහිටීම් සෙනසුරු ග්‍රහයා ප්ලූටෝ සමග 7 වෙනිදා මෙතෙක්කල් සෙනසුරු සමග සංයෝගයේ හිටපු ගුරු ග්‍රහයා අලුත් අවුරුදු උදාවත් එක්කම ඔබේ කේන්දරයේ 8 වෙනිදාටයි පිහිටන්නේ ඒ පිහිටීම ජූනි මාසය සහ සැප්තැම්බර් මාසය අතර කාලය දක්වාම බලපවත්වනවා. මේක කටක ලග්න හිමියෝ දිග කාලයක් තිස්සේ ලබාගෙන ආපු සුබඵලදායක තත්වයට තරමක බාධා කිරීමක්, තරමක අඩපණ කිරීමක් හැටියටයි පෙන්වන්නේ. ඒක తాවකාලික තත්වයක්. නමුත් මේ తాවකාලික තත්වයේදී විශේෂයෙන්ම වග බලා ගත යුතු කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ හවුලේ කරන වැඩ. විවාහ ජීවිතයත් ඇතුළු විවාහ ජීවිතය, හවුල් ව්‍යාපාර, සමාජ සම්බන්ධතා පැවැත්වීම, දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළින් මෙන්නය වෙන්න පුළුවන්. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රබල වෙන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය ගෘහ ජීවිත ගත කරන අභියෝගය වෙන්න පුළුවන්. කොයි කාටත් මේ સિદ્ધාන්තය පොදුයි. අනේකා සමග කරන සම්බන්ධයේදී ඔබගේ උද්වේගකර භාවය, අත්නොමතික භාවය, නොසලකිලිමත් භාවය හේතු කොටගෙන දිගු කාලීනව බලපාන අවැඩ වෙන්න පුළුවන්. දිගු කාලයක් ඔබට උදව් ලබාගත හැකිව තිබුණු දිගු කාලයක් ඔබත් සමග ප්‍රියමනාපව සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෝ ඉවත් වීම වගේ නරක ප්‍රතිඵල ලබන්න පුළුවන් කාලයක් තමයි ඉස්සරහට එන්නේ. ඉතින් මේක දැනගත්තට පස්සේ බය වෙන්න දෙයක් නැහැ. අනේකා සමග කරන කටයුතු කිරීමේදී හැම විටම ඔවුන්ට සවන් දීම, ඉවසිලිවන්ත වීමෙන් සහ ඔබගේ මතයම ඉස්මතු කරන්න උත්සාහ නොකිරීමෙන්ම මේ தත්ත්වය පාලනය කරගන්න පුළුවන්. ග්‍රහයෙක් විසින් අපිට දෙන්නේ වෙන දේ නෙමෙයි, වෙන්න තීර දේ තමයි පෙන්වන්නේ. ඒතර වෙන්න තියෙන දේ තමයි මම ඔය කිව්වේ. වෙන්න තියෙන දේ කලින් දැනගත්තාම වළක්වා ගන්න පුළුවන්. ඊළඟට සුපුරුදු පරිදිම කටක ලග්න හිමියන්ගේ කේන්දරේ රාහු ග්‍රහයාගේ 11 වෙනි ගමන තවදුරටත් බලහත්මකයි. ඔබ කරමින් සිටින රැකියාව, ව්‍යාපාරයේ කර්මාන්තය හෝ නැතිනම් ඔබ විසින් ඉදිරියට සැලසුම් කරලා තියෙන කටයුතු අඛණ්ඩව කරගෙන යන්න මේ ග්‍රහ බලය විසින් ඔබට බාධා කිරීමක් කරන්නේ නැහැ. පිටු බලයක්, උත්තේජනයක් තමයි තවදුරටත් සපයමින් යන්නේ. ඒකට ඇති කරන කෙටි කාලීන පීඩාවක් තමයි මේ ගුරු ග්‍රහයාගේ විපර්යාසජනක ගමන. ඇත්තට මේක විපරීත ගමනක්. බොහෝ දෙනා වර්ධවා තේරුම් ගන්න පුළුවන් ගුරු ග්‍රහයා අප්‍රේල් මාසයේ මුල සතියේදී කුම්භ රාශිගත වුණයි කියන එක. නමුත් ඒක එහෙම නෙමෙයි ජ්‍යොතිෂය අනුව අපිට පේන්නේ. ඒක ග්‍රහයාගේ නැවත දිගු කාලීන වක්‍ර ගමනක් තිබීම සහ නොවැම්බර් මාසයේ සිට තමයි දිගටම ගුරු ග්‍රහයා කුම්භ රාශිගතව ගමන් කරන්නේ. එතකොට ඒ ගමන නිසා తాවකාලික ඇති වෙන පීඩාවට අපි දැන් සිටම සූදානම් වුණොත් ඒ ඇති වෙන්න තියෙන අගතිදායක තත්වයෙන් මිදෙන්න පුළුවන්. යුරේනස් ග්‍රහයා පිහිටන්නේ කේන්දරයේ 10 වෙනි බලවත් ලෙසම පිහිටනවා. එම ග්‍රහයා විසින් තවදුරටත් ඔබ තුළ නිර්මාණශීලී භාවය, සටන්කාමීත්වය, ඉදිරියට යන ගතිය, ජව සම්පන්න ස්වභාවය වෙනදාට වඩා හොඳින් උද්දීපනය කරලා දෙනවා. කේන්දරයක මම හැමදාම කියන කාරණාවක් තමයි දසවැන්න තා බලවත්. ඕනෑම කෙනෙකුගේ කේන්දරයේ දසවැන්නේ පිහිටි ග්‍රහයන්, දසවැන්නේ ගෝචර වන ග්‍රහයන් ඔහුගේ ඒ මොහොත පිළිබඳව තීන්දුව කිරීමට වැදගත්ම සාධකයක් වෙනවා. මේ මොහොතේ කටක ලග්න හිමියන්ගේ කේන්දරේ යුරේනස් තමයි දසවැන්නේ ගමන් කරමින් ඉන්නේ. ඒක බලවත්. කටක ලග්න හිමියන් තුළ තියෙන එක ස්වභාවයක් මේ කාලේ තදින් දකින්න ලැබෙයි. හොඳින් හෝ නරකින් හෝ තමන්ගේ කටයුත්ත කරන්න දරන උත්සාහය. ඒක තරම්ම හිත කර නැහැ ඇත්තටම. බලේ තිබ්බට පාවිච්චි කරන්නේ හොඳ නැහැනේ. බලේ නැතිදාට වන්දි ගවන්න වෙනවනේ. අන්න ඒ හින්දා ලැබෙන බලය වාහනයක් වලත් පා ගන්න එපා. උපරිම වේගයට යන්න පුළුවන් ගන්නට යන්න ඕනේ. ඒ වගේ කටක ලග්න හිමියන්ට මේ වෙලාවේ දෙනවා හොඳම බලයක්, ජව සම්පන්න භාවයක්. අනේක හඹාගෙන යන්න පුළුවන් ගතිය දෙනවා. හැබැයි ඒක තරමක් තිරින්ග යොදලා පාලනය කරගෙන ගියොත් දිග ගමනක් යන්න පුළුවන්. සමස්තයක් හැටගත්තොත් කටක ලග්න හිමියන්ගේ ග්‍රහචාරී තවදුරටත් බලවත්, ප්‍රබලයි. සිංහල අලුත් අවුරුදු උදාවෙන් පසුව වුණත් ඒ තත්ත්වය తాවකාලිකව තමයි යම්කිසි අනහිතීමකට ලක් වෙන්නේ. කෙටි කාලීන වශයෙන් ගුරු ග්‍රහයා ඔබේ කේන්දරේ 8 වෙන්නට ගිහින් නෙප්චූන් ග්‍රහයා සමග සංයෝග වීමක් වෙනවා.
මෙන්න මේක කටකලග්න හිමියන්ගේ ජීවිතේ මෙතෙක් අත්විඳින්නේ නැති තරමක අලුත් අත්දැකීමක් විඳීමට අවස්ථාවක් වෙනවා. ආධ්‍යාත්මික ක්ෂේත්‍රය, අධිමානසික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් උනන්දු වන කටකලග්න හිමියන්ටත් එවැනි දේ පිළිබඳව විශ්වාසයක් හෝ උනන්දුවක් නැතුව හිටිය අයටත් තමන්ගේ ජීවිතය ඇතුළේ සිදුවෙන තමන්ට වටහාගත නොහැකි දේ මොකක්ද කියන එක පිළිබඳව ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න උනන්දුවක් තියෙනවා නම් මෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ගුරු සහ නෙප්චූන්ගේ සංයෝගය අටවෙනි හටගත්තාම අපි සාමාන්‍ය හිතන තර්ක ක්‍රමයෙන් වටහා ගන්න බැරි අద్భుත ජනක සිදුවීම් වලට ඔබට මුහුණ පාන්න සිදු වෙනවා. ඇතැම් දේවල් ඉතා ප්‍රියමනාප වූ මිහිරිදායක දේවල්. ඇතැම් දේවල් කිසිසේත්ම අදාහ ගන්න බැරි අමිහිරි අප්‍රසන්න දේවල්. ඒවා වෙන්නේ ඇයි කියලා ඔබට හේතුප්‍රත්‍යක් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් හේතුප්‍රත්‍ය හොයාගන්න පුළුවන් ඔබ හිත සාමාන්‍ය කල්පනා ඇතුලේ. සාමාන්‍ය පැරඩයිම් අපි ඔබ සාමාන්‍ය සුසම දර්ශයක් ඇතුලේ තේරුම් ගන්න බැරි දේවල් ලෝකෙ තියෙන බව ඔබට වටහා ගන්න මේක හොඳ අවස්ථාවක්. ඇහැට පෙනෙන පංචේන්ද්‍රියන්ට ගෝචර නොවන වෙනත් විශාල සුවිශාල විශ්වයක් හැම විටම අපි ළඟ තියෙනවා කියන එක ඔබට වටහා ගන්න මේක හොඳ අවස්ථාවක්. ඒක අධිමානසික විද්‍යාව හෝ ජ්‍යොතිෂය গুপ্ত විද්‍යාව ආදී විෂයන් සම්බන්ධයෙන් හැදෑරීම් කරන අයටත් මේ කාලේ ඊට යොමුවක් ඇති කරගන්න කැමති අයටත් මේ එළඹෙන කාලය ඊටම හොඳයි. ආරම්භ කළොත් එවැනි කටයුතු හොඳයි. ඒ වගේම මනෝවිද්‍යාව, උසස් මනෝවිද්‍යාව, කවුන්සලින් වගේ වෘත්තීන්ට යොමු වෙන්න බලාපොරොත්තු වෙන අයටත් මේ කාලේ යහපත්. මෙන්දාට වඩා හුන්ට ඒවා පහසුවෙන් ගැඹුරු කාරණා ග්‍රහණය කරගන්නත් ග්‍රහණය කරගද්දී ප්‍රකාශයටපත් කිරීමටත් ලැබෙන අවස්ථාව අනර්ගයි. ඒ වගේම කේතු ග්‍රහයාගේ පස්වැන්නේ ගමන තාම හොඳයි. පස්වැන්නේ නිවේදනය කරන්න කේන්දරයක තියෙන දකුණු දිශාව සහ නිර්ත දිශාව අතර තියෙන අක්ෂයයි දෙකම බලවත් දිශාවන් දෙකක්. නිර්ත දිශාවෙන් පෙන්වන්නේ පුද්ගලයා සතු වෙන භෞතික ලෞකික ශක්තිය. ඒ ශක්තිය මේ මොහොතේ ඔබ තුළ හොඳටම තියෙනවා. එය තවදුරටත් වැඩි වර්ධනය කරගෙන හරියමන් දෙයකට ආයෝජනය කිරීම තමයි කළ යුතු තියෙන්නේ. ඉතින් උසස් අධ්‍යාපනය සඳහා යන අයටත් අලුත් ව්‍යාපාර පටන් ගන්න අයටත් පටන් අරගෙන ඉන්න අයටත් ඒවැ නවජාවයකින් යන්න කැමති අයටත් මේක හොඳම කාලයක්. කටකලග්න හිමියන්ගේ ග්‍රහචාරය තවදුරටත් ඒ සුවඵලදායක තත්ත්වයේ දිගටම භුක්ති විඳින්න පුළුවන් එවැනි වාතාවරණයක් තමයි සිංහල අලුත උදාවෙන් පසු උදා වෙන්නේ. නමුත් කෙටි කාලයකට පමණයි ඔබේ ජීවිතේ තරමක අනහිතීමකට ලක් වෙන්නේ නැත්නම් යන මාර්ගයට බාධාවක් ඇති වෙන්නේ. මේ බාධාකාරී කාලයේදී මම අර මුලින් සඳහන් කළා වගේ ඔබේ උද්වේගකර භාවයන් ඔබේම මත ඉස්මතු කිරීම යටපත් කරගෙන අනිකාට ඉඩ දෙන ස්වභාවයෙන් කටයුතු කළොත් ඔබේ ගමන බාධාවකින් තොරව යන්න පුළුවන්. හොඳයි අපි එහෙමනම් ඊළඟ ලග්නයට යමු. අපි දැන් බලමු සිංහල ලග්න හිමියන්ට කොහොමද සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ උදා වෙන කාල පරිච්ඡේදය ග්‍රහචාරය අනුව බලපාන්නේ කියලා. සිංහල ලග්න හිමියන්ගේ කේන්දරේ දසවැන්නේ රාහු ග්‍රහයත් හතරවැන්නේ කේතු ග්‍රහයත් ගමන් කරනවා. සුබදායකයි. සාපේක්ෂ වශයෙන් හොඳ පිහිටීමක් ඒක. ඒ වගේම සෙනසුරු සහ ප්ලූටෝ ගෝචර වෙන්නේ හයවැන්නේ. ප්ලූටෝ ග්‍රහයා සහ සෙනසුරු සංයෝගයේ හොඳ නැති වුණත් සෙනසුරුගේ හයවැන්නේ ගමන අසුබදායක නැයක සුබඵලදායකයි. ඒ වගේම ගුරු ග්‍රහයා මෙතෙක් සෙනසුරු සමග එකම රාශියේ සිට අලුත් අවුරුදු උදාවත් එක්කම වගේ 7 වෙනිට පිවිසෙනවා. නමුත් ඒක తాවකාලිකයි. නැවත 6 වෙනි කරා පැමිණෙනවා. අන්න ওই කාලයේදී මේ ග්‍රහයන් දෙදෙනා රාශි දෙකක් මාරු කරන අවස්ථාව. ග්‍රහය වක්‍ර වීමක් සමය සිද්ධ වෙන්නේ මකර රාශියේ යායතුව තිබෙන ගුරු ග්‍රහයා කුම්භ රාශියට ගිහිල්ලා එහි ජූනි මාසය දක්වා ගත කරලා නැවත මකර රාශිය කරා වක්‍ර ගමනින් එනවා. ඔන්න ඔය කාලයේදී සිංහල ලග්නෙන් උපන් ස්ත්‍රී පක්ෂය විශේෂයෙන්ම තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව පරිස්සම් වෙන්න ඕන කාලයක්. ගර්භාෂයගත රෝග, නිර්නාල ග්‍රන්ථි ආශ්‍රිතව සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඔසප් චක්‍රය සම්බන්ධ දෝෂ තියෙන අය පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම අක්මාව වකුගඩු මේ ආදී රෝගයන්ගෙන් නිදන්ගතව පෙළෙන අය හෝ එවැනි රෝග ඉතිහාසයක් සහිත අය ඔන්න ඔය කාලයේදී විශේෂයෙන්ම අප්‍රේල් මාසයේ සිට ජූනි මාසය දක්වාත් ජූනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වාත් අතර කාලයේදී වෙනදාට වඩා ඒ ගැන පරිස්සම් වීම වැදගත් වෙනවා. ඒ වගේම අනපේක්ෂිත ලෙස සතුරු කරදර මතුවීම, අභූත චෝදනා අපවාද එල්ල වෙන්න පුළුවන් කාලයක්. දැන් මෙහෙම කිව්ව පළියට මේ අපවාද අභූත චෝදනාවත් රෝගවත් හටගන්නේ නැහැ. වෙන්න පුළුවන් දෙන්නේ අපි මේ කියන්නේ.
එතන වෙන්න පුළුවන් දේ කලින් වටහාගෙන තියෙන නිසා ඒවාට ඉඩ නොදෙන ලෙසට ඔබේ ඇවතුම් පැවතුම් සහ ශාරීරික මානසික වේගයන් පාලනය කර ගැනීම තමයි කරන්න වෙන්නේ. මේක ග්‍රහයෙක් විසින් කරන දෙයක් නෙමෙයි. මම හැමදාම කියනා වගේම ග්‍රහය විසින් කරන අපිට පණිවිඩයක් ගෙන. යා පණිවිඩකාරයෙක්. ලියුම් බෙදෙන තපල් මහත්තයා වගේ. එහෙම නැත්නම් සංඥාවක් අපිට දෙනවා. කෝච්චියක් එනවයි කියලා අපිට රතු එලි දැල්වලා බෙල් එකක් ගහලා ගේට්ටු වහනවා වැඩක් තමයි මේ කරන්නේ. ඒ වගේ තමයි ග්‍රහයෙක්ගේ මාරු වෙනකොට අපි දැනගන්න ඕනේ මොකද්ද වෙන්න යන්නේ. එතකොට කෝච්චියේ ගේට්ටුව වැහුවාම අපි කඩාගෙන යන්නේ නැහැ වගේම අනතුරු හංගවල සංඥාව දැක්කම අපි නතර වෙනවා. මේ කරන්නේත් එහෙම එකක් තමයි. ඔබට දැන් අනතුරු හංගවීමක් කරනවා. අප්‍රේල් මාසයේ සිට ජූනි මාසය දක්වා. එතකොට මේ කාලයේදී වෙනදාට වඩා වැඩි පරිස්සමක් තියාගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඊළඟට කොහොමත් ඔබේ රැකියාව සම්බන්ධයෙන් උද්වේගකර මතභේදාත්මක තත්වයන්ට තල්ලු කරන ස්වභාවයක් තියෙනවා රාහු ග්‍රහයා දසවැන්න යන නිසා. දසවැන්න තමයි කේන්දරයේ බලවත් ස්ථානය. ඒක නිසා ඔබටත් අර මම කලින් කිව්ව කටකලග්න හිමියාට වගේම ඔබ සතු බලය හැකිතාක් සබුද්ධිකව භාවිතා කිරීම තමයි දිගු කාලින ගමනකට ඉවහල් වෙන්නේ. මොකද යුරේනස් ග්‍රහයා ගෝචර වෙන්නේ ඔබේ කේන්දරේ හොඳ ස්ථානයක නෙමෙයි. 9 වෙන්නේ. 9 වෙන්නේ කියන්නේ හැම විටම රැකියාවට වෘත්තියට සහ ලෞකික ජීවිතයේ පැවැත්ම සඳහා කරන හැම කටයුත්තකටම අනතුරු ඇති කරලා දෙන්නේ 9 වෙන්නේ. මොකද ඒක දසවැන්නෙන් 12 වෙන්න නිසා. එම ස්ථානයේ ඉන්නේ බොහොම කලබල ග්‍රහයෙක්. ආක්‍රමණශීලී ග්‍රහයෙක්. විප්ලවකාරී පෙරලිකාර ග්‍රහයෙක්. මේ කාලේ ඔබට ලැබිලා තියෙන බලය හෝ තනතුර නිසා එකෙන් මත් වෙලා ඇත්තටම රාහු කියන්නේ මත් කරන ග්‍රහයෙක්. ඔය ලෝකේ තියෙන සරම මත්පැන් වර්ගයට වඩා ලෝකේ තියෙන සරම මත්ද්‍රව්‍යයට වඩා අහලකින්වත් තියන්න බෑ රාහු ග්‍රහයාගේ මත් කිරීම. රාහු පුද්ගලයා බලෙන් මත් කරනවා, ධනෙන් මත් කරනවා, තනතුරෙන් මත් කරනවා, රූප ස්වභාවයෙන් මත් කරනවා. නැත්තම් තමා විසින් ඇති කරගත්තා වූ ඉලියුෂන් එකකින් නැත්තම් මායාමය තත්වයකින් මත් කරනවා. ඒ මත් කරපු පුද්ගලයා ලෝකේ තියෙන කිසිම මත්ද්‍රව්‍යයකට සමාන නැහැ. අසහාය මත් වීමකටපත් වෙනවා. තමන්ම තමන්ට මත් වෙලා. එතකොට තමන්ට වඩා කෙනෙක් නැහැ කියලා හිතාගෙන වැඩ කරන්න පටන් ගත්තාම බෙල්ල කැපෙනකන් දන්නේ. ඒ වැනි වාතාවරණයක් තමයි යුරේනස් ග්‍රහයා 9 වෙනිදේ සිටමින් සිංහ ලග්න හිමියාට ඇති කරන සංඥාව දෙන පණිවිඩය. ඒක නිසා පරිස්සමෙන් බලය පාවිච්චි කරන්න ආයෝජනය කිරීම වලදී තීන්දුව ගැනීමේදී පුළුවන් හැම තැනකටම ආයෝජනය කරනවට වඩා පුළුවන් හැම තැනකටම පහර ගහන්න යනවට වඩා කාටත් වැඩදායක ලෙස ඒ බලය පාවිච්චි කිරීම තමයි වැදගත් වෙන්නේ. මොකද 2022 අප්‍රේල් මාසයෙන් පසුව රාහු ග්‍රහයා යුරේනස් එකට එකතු වුණාම 9 වෙනිදේදී ඔබට නොසිතන නොහු විරු අප්‍රසන්න වාතාවරණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ කාලේ කරන දේ සම්බන්ධයෙන්. ඒකත් අනතුරු හැඟවීමක් තියෙනවා. මේක බියපත් කරන්න කියන දෙයක් නෙමෙයි. බලය තියෙන කොටයි තනතුර තියෙන කොටයි ඒ ගැන අවබෝධය ඇති කරගන්න ඕනේ. නැති වුණාට පස්සේ ඒක කියන එකෙන් කිසිම තේරුමක් නැහැ. උනාට පස්සේ කියලා වැඩක් නැහැ නේ ගහින් වටනයි කියලා. ගහින් වටෙන්න කලින් කියන්න ඕනේ වටෙන්න පුළුවන් කියලා. ඔන්නෝක තමයි අපි කියන්නේ සිංහ ලග්න හිමියාට ගහින් වටෙන්න පුළුවන්. පුටුවෙන් ඇද වටෙන්න පුළුවන්. ඒක නිසා මේ පුටුවේ ඉන්න කාලේ කාටත් වැඩදායක ලෙස වැඩ කළොත් දිගටම පුටුව රැකගෙන ඉන්නත් පුළුවන්. පුටුවෙන් බහැලා ගියත් හානියකින් තොරව කරදරයකින් තොරව ඉදිරි කාලය ගත කරගන්න පුළුවන් වෙයි. සිංහ ලග්න හිමියාට මේ සිංහල අලුත් අවුරුද්දේ දෙන්න තියෙන වැදගත්ම පණිවිඩය තමයි පෞද්ගලික අමනාපයක් ඇති කරගන්නේ නැහැ සිංහ ලග්න හිමියෝ මගේ මිත්‍රයෝ. උන්ට මේ අනුතරංගෙම කරයි කියලා. නමුත් මේක ඔවුන් ඊටාම සිහි බුද්ධියෙන් ඇති කරගatiya යුතු දෙයක් බවයි අලුත් අවුරුද්ද දුන්න තෑග්ග තමයි ඔය මම ඔබට දුන්නේ. හැම විටම වැඩ කිරීමේදී අතිධාවනකාරීත්වයෙන් තොරව මැදමාවතේ ගමන් කරන්න. ඒක තමයි ඔබේ දිගු කාලින පැවැත්මට ඉවහල් වන හොඳම දේ. ඒ වගේම හෘදේ වස්තුව සහ පෙනහළු සම්බන්ධයෙන් පරිසම් වෙන්න ඕන කාලයක්. එවැනි නිදන්ගත රෝග හෝ එවැනි රෝග සහිත පවුලකින් පැවතෙන කෙනෙක් නම් සිංහ ලග්නෙක උපන් ඔබ පරිස්සමෙන් මේ කාලය ගත කරගත යුතුයි. සමස්තයක් හැටගත්තම සිංහ ලග්න හිමියන්ගේ කාල පරිච්ඡේදය අර කෙටි කාලිනව ඇති වෙන තත්වයෙන් අත්මිදුනහම තාම සුබදායකයි. තවදුරටත් ඔබේ ග්‍රහචාරය ඉදිරියට ඔප්නංවා ගන්න පුළුවන් 2022 අවසර දක්වාම. එහෙමනම් අපි ඊළඟ ලග්නයට යමු. කන්‍යා ලග්න හිමියන්ට කොහොමද 2021 සිංහල අලුත් අවුරුද්දේ ග්‍රහචාරය බලපාන්නේ කියලා
ඔබේ කේන්දරයේ කේතු ග්‍රහය 3 වෙන්නේ රාහු 9 වෙන්නේ ගෝචර වෙනවා. ඒක එතරම් හොඳ පිහිටීමක් නෙමෙයි. මොකද ඔබේ කේන්දරයේ වයඹ දිශාවයි මේ උත්තේජනය වෙන්නේ. ඒ වගේම ගිනිකොන දිශාවයි වයඹ සහ ගිනිකොන දිශා දෙක උත්තේජනය වීම මම අනුගමනය කරන ටොලමියානු සිද්ධාන්ත අනුව ඕනෑම කේන්දරයක වයඹ සහ ගිනිකොන දිශා දෙක උත්තේජනය වීම ලෞකික ජීවිතයට කරදරයි. හැබැයි ලෝකෝත්තර ජීවිතයට ආධ්‍යාත්මික ජීවිතයට ඒක හොඳ පිටුබලයක් වෙනවා. ඉතින් කන්‍යා ලග්න හිමියෝම මේ පංචකාම සම්පත්‍ය අතහැරලා ධ්‍යාන වඩන්න යන්නේ නැහනේ. ඉගෙන ගන්න අය ඉන්නවා, කසාද බඳින අය ඉන්නවා, බැඳපු අය ඉන්නවා, රස්සා කරන අය ඉන්නවා, අතිබහුතර එහෙමනේ. ඒ අයට මේ කාලේ ඇති කරන පණිවිඩය තමයි ඒ ලෞකික කටයුතු ඉෂ්ට කර ගැනීමේදී රැකියාවල්, සෞඛ්‍ය තත්ත්ව රැක ගැනීම, ආයෝජන සිදු කිරීම, සමාජ සම්බන්ධතාවලදී විශේෂයෙන්ම විවාහ ජීවිතය ඇතුලේ ඒ ලෞකික සැප සම්පත් ගොඩක් හීන කරන යෝගයක් තමයි තවදුරටත් යන්නේ. ඒකට ඒ සංඥාවල් ඇති කරන්නේ 3 වෙන්නේ පිහිටන කේතු ග්‍රහයා සහ 9 වෙන්නේ පිහිටන රාහු ග්‍රහයා. එතකොට මේ ග්‍රහයන් දෙදෙනාගේ ඒ විෂකුරු ස්වභාවය ඉදිරියටත් බලපවත්වනවා. ඒ අතර කාලයේ ඔබේ කේන්දරයේ දැනට 5 වෙන්නේ. 5 වෙන්න කියන්නේ ඔබේ කේන්දරයේ දකුණත් නිරිතත් අතර වූ බෙදීමේ රේඛාව එක බලවත් ස්ථානයක්. ඒ ස්ථානයේ මෙතෙක්කල් ගුරු ග්‍රහයක් ගෝචර වුණා සෙනසුරු සමග ඒක ඔබට ලැබුණු අමතර ශක්තියක්. අර වයඹ සහ ගිනිකොන දිශා දෙක උත්තේජනය කිරීමෙන් රාහුගෙන් සහ කේතුවෙන් ඇතිවෙච්ච අනිටු විපාකය හැකිතාක් මැඩ පවත්වාගෙන පස්වැන්නේ සිටපු සෙනසුරු සහ ගුරු ඔබ නොවැටී සිටින්නට ලොකු ශක්තියක් දුන්නා. පුංචි අවශ්‍යයක් දැන් සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි අප්‍රේල් මාසයේ සිංහල වෘතු උදාවත් එක්කම මෙතෙක් පස්වැන්නේ ඔබේ ආරක්ෂාවට හිටපු ගුරු ග්‍රහයා එතනින් පියවරක් ඉස්සරහට ගින් 6 වෙන්නට යනවා. 6 වෙන්නට යන ගුරු ඔබ තුල ෂණිකව ඔබේ සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීමකට ලක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දිගු කාලීන රෝගයන්ගෙන් පීඩා විඳින කන්‍යා ලග්න හිමියන් ඉන්නවා නම් හෘද රෝග, පෙනහළු රෝග, ඒ වගේම මధుමේහය, ඒ වගේ විශේෂයෙන්ම ශරීරයේ ලේවල මේදය අධික වශයෙන් කොලෙස්ටරෝල් කියලා කියන්නේ. මේ ෆැටි liver වගේ රෝග තත්ත්වයන් පෙළෙන අයට නම් මේක විශේෂයෙන්ම වග බලාගත යුතු තත්ත්වයක්. ඒක තීරණාත්මක ඔබේ ජීවිතයට සැලකිලිමත් වෙන්න. මොකද මෙවැනි විපරීත අවස්ථාවකදී එම ග්‍රහයන් විසින් ඔබට ඊටාම අහිතකර විපාකයක් දෙන්න පුළුවන් සෞඛ්‍ය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම හෘදය සහ පෙනහළු වලට, අක්මාව සහ වකුගඩු කියන අභ්‍යන්තර ඉන්ද්‍රියන්ටත් ඇති කරන්නේ විශාල තර්ජනයක්. ඒ తত্ত্বය අප්‍රේල් මාසයේ සිට ජූනි මාසය දක්වා තදින්ම බලපවත්වනවා. ඒ කාලයේදී ඇවතුම් පැවතුම් සම්බන්ධයෙන් ඔබේ මානසික තත්ත්වය යහපත් තබා ගන්නත් වග බලා ගන්න. මේවා කිව්ව පළියට කන්‍යා ලග්න හිමියන්ට කිසි කෙනෙකුට හෘද රෝග හැදෙන්නේවත්, අක්මා වකුගඩු ඒවායේ ෆේලියර් සට ගන්නවත් නැහැ. ඇති වෙන්න තියෙන දේ තමයි කල්ැතෝ කිව්වේ. එතකොට පරිස්සම් වෙන්න පුළුවන්. වළක්ව ගන්න පුළුවන්. ග්‍රහ පීඩණයෙන් පෙන්වන්නේ මම අර හැමදාම කියන වගේම සංඥාවක් වෙන්න පුළුවන් දේ කලින් දැනගත්තාම බලක්වන්න පුළුවන්. එතකොට මේ කාලයේදී ඔබ වෙනදාට වඩා ඔබේ ආහාර පාන සම්බන්ධයෙන්, ඇවතුම් පැවතුම් සම්බන්ධයෙන් පරිස්සම් වෙන්න. ඒ වගේම හැම විටම නිදහස් මානසිකත්වයකින් කටයුතු කිරීම වැදගත්. ඒ වගේම ඔබ මෙතෙක් කල රැකියාවක් කරමින් හිටියා වෙන්න පුළුවන්. තනතුරක් ධර්මයෙන් සිටියා වෙන්න පුළුවන්. ඒවා අහිමි වෙලා තියෙන්න පුළුවන් මේ වන විට. නැතිනම් දැන්ට දරන තනතුරු, බලය, රැකියාවල් අහිමි වෙන බවට ඔබට සංඥා පහළලා තියෙන්න පුළුවන්. මේක මානසික පීඩාවක් බවට පත් කරගත්තොත් අර ගුරු ග්‍රහයාගේ නිවේදනය කරන කටයුත්ත පහසුවෙන් ඇති වෙනවා. මොකද මනස වැටිච්ච හැටියේ ශරීරය දුබල වෙනවා. එතකොට වෙන්නේ අපිම ඉල්ලලා රෝගේ ගත්තා වගේ වැඩක් වෙන්නේ. මොකද මේ වෙලාවේ නැති වෙන ඕනම තරතුරක් නැති වෙච්චාවේ. නැති වෙන ඕනෑම රැකියාවක් නැති වෙච්චාවේ. හැබැයි ඔබ විහිං ඒවෙන් ඉල්ලාස්වීම හෝ නැතිවීම හෝ නොකළ යුතුයි. ඉබේට සිද්ධ වෙන ක්‍රියාදාමයට බාධා කරන්න එපා. නැති වෙන ඉඩ හරින්න. මොකද ඊට වඩා දෙයක් ඔබට නිසකෙන්ම ලැබෙනවා. ඒක පැහැදිලි. මේ වෙලාවේ නැති වෙන දේ බදාගෙන ඉන්නගෙන ගියොත් ඒ යන දේත් එක්කම ඔබ විනාශ වෙනවා. ඒක ශාරීරික වශයෙන් උත් විනාශයි, මානසික වශයෙන් උත් විනාශයි. හොඳම දේ තමයි යන ප්‍රවාහයට ඉඩ දීලා ඔබ එකෙන් ගොඩට එන්න. මං ගියවතාවේ මේකට ගත්ත උදාහරණය කියන්නේ හැඩපහරක් ගලාගෙන යන කොටයක් බදාගෙන හිටියොත් කොටෙත් එක ඔබත් ගහගෙන යනවා. කොටේ අතහැරලා ගොඩට පීනන්න මේ මොහොතේ දෙන්න තියෙන ප්‍රබලම පණිවිඩය තමයි කොටේ අතහරින්න. ඔබගෙන් ගිලිහන දේ බලෙන් රැක ගන්න උත්සාහ කරන්න එපා. යන්න හරින්න. ඔබ ගොඩට පීන ගන්න. මොකද ඔබට අවස්ථාව වැඩි කල් යන්න කලින් එනවා.
මොකද ගුරු ග්‍රහයාගේ ඒ මාරුවත් එක්කම ඇති වෙන ෂණික දේ ඔබට දරා ගැනීම වෘතු දීමේ හැකියාව ඇති කරගත්තොත් ඒකෙන් ඔබට ගැටලුවක් වෙන්නේ නැහැ. යුරේනස් ග්‍රහයා කන්‍යා ලග්න හිමියන්ගේ නැවත වතක් ඉන්න ඊටම නරක ස්ථානයකයි අටවැන්නේ ෂණිකව ඇති වෙන ශාරීරික පීඩා විශේෂයෙන්ම ගිනි ගැනීම ආදීව පිපිරීම් සහිතව ඒ වගේම පාවිච්චි කරන විවිධ රසායනික ද්‍රව්‍ය වලින් විදුලිය ඒ ආදීව කුර්මී සතුන්ගෙන් යම් යම් විෂකුරු සත්ත්වයන්ගෙන් ශරීර පීඩා ඇති වෙන්න පුළුවන් නිසා ශරීර අභ්‍යන්තරයේ ඔබ ගන්නා ආහාර පාන විෂ තත්ත්වයටපත් වීමේ වැඩි නමුරුවක් තියෙන නිසා පරිසං වෙන්න ඕනේ. ඉතින් කන්‍යා ලග්න හිමියෝ ඇත්තටම මේ කාලේ බියපත් කිරීමකින් නෙමෙයි මේක ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ සූදානම් වීමෙන්. සූදානම් වුණොත් මේකෙන් මිදෙන්න පුළුවන්. හරිම පහසුයි. කෙටි කාලයයි තියෙන්නේ. තව මාස 9යි. මේ පීඩාකාරී තත්ත්වයේ තියෙන්නේ. එතනින් පස්සේ උඩට යන්න පුළුවන්. ඉතින් මාස 9ක් ඉවස ගන්න පුළුවන්. එහෙම යන්න. මේක තමයි මට කන්‍යා ලග්න හිමියන්ට 2021 සිංහල අලුත් අවුරුදු උදාවත් එක්කම දෙන්න තියෙන අවුරුදු තෑග්ග ටිකක් තිත්ත බෙහෙතක්. ඒත් බෙහෙත ගුණයි. හරියට පාවිච්චි කළොත් කසාය වගේ තමයි. ඉතින් අපි කන්‍යා ලග්න හිමියන් සියලු දෙනාටම සුබපතනවා. තරමක දුෂ්කර කාලයක් ඔබේ හැකියාවන් මැන බලන අවස්ථාවක් මේක. ඔබේ ඉවසිලිවන්ත භාවය සහ ප්‍රඥාව මැන බලන අවස්ථාවක්. ඔබේ ප්‍රඥාව අවදි කරගෙන මේ අභියෝගයට මුහුණ දෙන්න මේකෙන් පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි එහෙමනම් ඊළඟ ලග්නයට යමු. අපි දැන් යමු වෙන්නේ මේ තුලා ලග්න හිමියන්ට කොහොමද 2021 අලුත් අවුරුදු උදාව බලපන්නේ ආකාරය බලන්න. තුලා ලග්න හිමියා මේ කාලේ ගත කරන්නේ මිශ්‍ර ඵලදායක තත්වයක. ඒ කියන්නේ සුබදායක තත්වයක් අසුබදායක තත්වයක් 50ට 50 තියෙනවා කියන එක නෙමෙයි අදහස. ඒ දෙකම මිශ්‍රිත ජීවිතයක් තමයි මේ කාලේ ගත කරන්නේ. හැබැයි සාපේක්ෂ වශයෙන් ගත්තොත් 2020 අවුරුද්දට වඩා 21 අවුරුද්ද තුලා ලග්න හිමියන්ට සුබදායකයි. ඊට හේතුව තමයි දිගු කාලයක් තිස්සේ ගමන් කරමින් හිටපු ගුරු ග්‍රහයාගේ විපරීත ගමන අතහැරලා ගුරු ග්‍රහයා හතරවැන්නට පැමිණීම සුබයි. අවුරුද්ද උදා වන විට ඔබේ කේන්දරයේ සෙනසුරු හතරවැන්නේ පිවිසීම සුබදායකයි. මෙතෙක්කල් ගුරු හිටිය ඔබේ කේන්දරයේ හතරවැන්නේ. නමුත් දැන් එම ග්‍රහයා පස්වැන්නට යනවා. පස්වැන්නේ ගත කරනවා ජූනි මාසයේ මැද භාගයක් වෙනතුරු. ඒ කාලේදී ඔබේ ජීවිතයේ ෂණික වෙනස් වීම් රාශියක් වෙන්න පුළුවන් කාලයක්. විශේෂයෙන්ම පදිංචි ස්ථාන රැකියාව උසස් අධ්‍යාපනය මෙන්න මේ කාරණා තුන විශේෂයි. පදිංචි ස්ථානය උසස් අධ්‍යාපනය රැකියාව මේ සම්බන්ධයෙන් තුලා ලග්න හිමියන්ගේ ජීවිතයේ කෙටි කාලයක් තුල බොහෝ වැදගත් කරුණු රාශියක් සිද්ධ වෙන්න පුළුවන් කාලයක්. ඒ කාලය අතරම තුලා ලග්න හිමියන් දීලා තියෙන දෛවයෙන් දුන්න පාරිතෝෂික කාලයක්. කාලයක් තිස්සේ ඉෂ්ට කරගන්න උත්සාහ කරමින් හිටපු උසස් අධ්‍යාපන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒවා විදේශගත වීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියාවක් සඳහා තිබුණු අපේක්ෂාවක් ඉෂ්ට කර ගැනීමක් හෝ උසස් වීමක් වෙන්න පුළුවන්. නැත්නම් වඩා හිතකර ස්ථානයකට පදිංචි වෙනස් කිරීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණා තුනට ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. වඩා උසස් තත්වයක් තියෙනවා. උසස් හිතකර භාවයක් තියෙනවා තුලා ලග්න හිමියන්ට තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්න. ඒ ග්‍රහ පිහිටීම් දෙක කෙටි කාලයයි ගුරු ග්‍රහයාගේ වක්‍ර වීම නැවතත් මෙම ග්‍රහයා තමන් හිටපු තැනටම එනවා. ඒ ආවත් තුලා ලග්න හිමියාගේ ජීවිතේ ලබාගත්තා වූ දේවල් කෙටි කාලිනව නතර වෙන්නේ නැහැ. ඒවා දිගු කාලයක් යනවා. ඒ හින්දා මේ තුලා ලග්න හිමියන්ට මේ 2021 අවුරුද්ද අලුත් අවුරුද්ද සිංහල අලුත් අවුරුද්ද අනෙක් සියලු ලග්න හිමියන්ට වඩා සුබදායකයි. මොකද ඔවුන්ට පාරිතෝෂික තෑග්ගක් දෙන අලුත් අවුරුදු උදාවත් එක්කම තමන්ගේ ජීවිතේ වැරදිච්ච තැන් හදාගන්න විතරක් නෙමෙයි බොහෝ කාලයක් කැප කරලා යන්න තිබ්බ ඉලක්ක පහසුවෙන් යන්න පුළුවන් විදිහේ වාසනාවක් chance එකක් අවස්ථාවක් දෙනවා. ඒකෙන් වැඩ ගන්න සීල තුලා ලග්න හිමියන්ට ශක්තිය දෙහෙල ලැබෙන්න අපි ප්‍රාර්ථනා කරනවා. දැන් ඔබේ කේන්දරයේ 7 වෙනි ගෝචර වෙන යුරේනස් 2017 සිට මේ දක්වාම තවදුරටත් තරමක් විසකුරු ස්වභාවයෙන් ගමන් කරනවා. මොකද යුරේනස් යන්නේ මේ වලට ගමන් කරන්න ඔබේ ලග්නාධිපතිගේ නැකතක. 7 වෙනි යුරේනස් කොහෙත්ම සුදුසු නැහැ හවුල් ව්‍යාපාරවලට. ඒ වගේම ගෘහ ජීවිතයට, විවාහ ජීවිතයට, හවුලේ කරන කටයුතු වලට, සමාජ සම්බන්ධතාවලට යුරේනස් ග්‍රහය ඇති කරන්නේ තාම අනර්ථකාරී බලපෑම. ඒ කියන්නේ මේ ග්‍රහයා හරි පෙරලිකාරයෙක්, විප්ලවකාරයෙක්, රැඩිකල් ග්‍රහයෙක්. ටිකක් අපි අර සිංහලෙන් කියමු අනග්ගුණක් නැති ග්‍රහයෙක්. ඉවසීම අඩු කරන ග්‍රහයෙක්. එම ග්‍රහයා මෙතෙන් සිට ඔබේ කේන්දරයේ ගමන් කරන්නේ
ඔබගේ ලග්නාධිපතිගම නැකත. එතකොට ඔබගේ සමස්ත ශරීරයටම සමස්ත සිතිවිලි දහමයටම යුරේනස් ග්‍රහය ඇති කරන බලපෑම අනෙක් සියලු ග්‍රහයන් අභිභව යනවා. ඒ වගේම යුරේනස් ගෝචර වෙන්නේ ඔබේ කේන්දරේ බටහිර දිශාවේ. බටහිර කියන්නේ ශක්තිමත්ම ස්ථානයක්. ඒ ස්ථානයේ දුර්වලයි. ස්ථාන ස්ථාවර නැහැ. ඒතර ලබා ගන්නා වූ දේවල් නිතර චංචලයි. ඉතින් මේක ඇති කරන්නේ යුරේනස් නෙමෙයි ඔබේ හිත. හිත මේ தත්ත්වය පාලනය කරගත්තාම ග්‍රහයට හොල්ලන්න බෑ. මේක ඇති කරන්නේ ඉතින් හිත හැමෝටම ශක්තිමත් කරගන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් හදාගන්න වෙනවා. එහෙම කරගත්තොත් තුලා ලග්න හිමියන්ට මේ කාලේ ඉතාම හොඳයි. ඒ වගේම රාහු ග්‍රහයා තව දුරටත් 2022 අප්‍රේල් මාසයේ 8 වෙනිදා දක්වාම ගමන් කරමින් ඉන්න ඔබේ කේන්දරේ 8 වෙන්නේ මෙතෙක් ඔබට නොලැබුණු රැකියා අවස්ථාවන්, ඒ වගේම දෙමාපියන්ගෙන් හෝ රැකියාවෙන් හෝ ඔබේ පාරම්පරික බෝධිලෙන් හෝ ඔබට මෙතෙක් නොලැබුණු එහෙත් ඔබට උරුම වූ නිවාස දේපල ඉඩකඩම් රැකියා, ඒ වගේම බැංකු ණය රක්ෂණ ආදීන් ලැබිය යුතු ණය වාරික, ඒ වගේම ලබාගත යුතු උසස් වියම් වල හිමිය යුතු හිඟවැටු පාරිතෝෂික ආදිය පහසුවෙන් ලබා ගන්න පුළුවන් කාලයක් තමයි මේ උදා වෙලා තියෙන තුලා ලග්න හිමියන්ට. ඒ වගේම ඊටම කුඩා ආයෝජන වලින් ලොකු ලාභ ලබන්න පුළුවන් කාලයක්. ඒක තමයි ජීවිතයේ ධනාත්මක වේදිහට පෙන්වන්නේ. නරක පැතිත් මේකේ දෙක තුනක් තියෙන එකක් තමයි හෘදය සහ පෙනහළු සම්බන්ධයෙන් ඇති කරන්නේ තරම් හිතකර තත්වයක් නෙමෙයි. විශේෂයෙන්ම මේ විකිරණශීලී ග්‍රහයක් නිසා යුරේනස් ඇති කරන්නේ ශරීරයටත් මනසටත් ඇති කරන්නේ යම්කිසි විෂකුරු ස්වභාවයක්, කියන්නේ විකිරණ පුපුරන ස්වභාවයක් ඇති කරන්නේ. ඉතින් ඒ தත්ත්වය පාලනය කරගන්න ඔබේ හිතට පුළුවන්. රාහු ග්‍රහය 8 වෙනි ඉදිමින් කරන්නේ ඒ හා සමාන තත්ත්වයක් හින්දා ශරීරයට විෂ ශරීරගත වීම හැකිතාක් පාලනය කරගන්න ඕනේ ආහාර පාන වලින්, ඇවතුම් පැවතුම් වලින්, අපි අඳින පළඳින සහ පරිහරණය කරන දේවල් වලින් පුළුවන් තරම් ස්වභාවිකත්වයට නැඹුරු වුණොත්, කෘත්‍රිම දේවල් වලින් පුළුවන් තරම් ඈත් වුණොත් අර ශරීරයට විෂ ඇතුළත් වීම සහ ශරීරයේ විෂ ශරීරගත වීමත් විෂ විසින් ශරීරය පීඩාවටපත් කිරීමත් නරක කරන්න පුළුවන්. මේ විෂ කියන එක ඇති වෙන්නේ කායික වශයෙන් නෙමෙයි මානසික වශයෙන්ුත් මේක ඇති වෙනවා. ඒ දෙකෙන්ම මේක අපිට පාලනය කරගන්න පුළුවන්. ওই දෙකම කරන්න පුළුවන් හිතේ ශක්තියම තමයි. සමස්තකයට ගත්තොත් 2021 සිංහල අවුරුද්ද උදාව තුලා ලග්න හිමියන්ට ගුරු ග්‍රහයාගේ වක්‍රයත් නිවෘත වීමත් කුම්භ රාශිගත වීමත් නැවත පෙරලා මකර රාශිගත වීමත් කියන සියලු අවස්ථා තවදුරටත් සුබදායක ලෙසටයි පවතින. ඔවුන්ට විතරක් සුවිශේෂයෙන්ම ලැබුණු පාරිතෝෂික නැත්නම් බෝනස් තෑග්ගක් තියෙනවා අලුත් අවුරුද්ද ලැබුණු. ඉතින් ඒ තෑග්ගත් අරගෙන දිගු කාලින සුබ ගමනකට යන්න අපි සියලු තුලා ලග්න හිමියන්ට සුබ පතනවා. අපි දැන් බලන්නේ වෘශ්චික ලග්න හිමියන්ට කොහොමද 2021 සිංහල අවුරුදු උදාව ඔබේ ලග්නයට බලපාන ආකාරය කොහොමද කියලා. ඔබේ කේන්දරයේ ලග්නයේ මත කේතු, 7 වෙනි රාහු, ඒ වගේම සෙනසුරු සහ ප්ලූටෝ 3 වෙන්නේ ගමන් කරමින් ඉඳිද්දී අවුරුදු උදා වෙන්නේ. ගුරු ග්‍රහයා 3 වෙනියේ සිට 4 වෙනියට ගිහිල්ලා තියෙනවා తాවකාලිකව. ඒ වගේම යුරේනස් ග්‍රහයා සුපුරුදු ලෙසම ඔබේ කේන්දරේ ගෝචර වෙන්නේ 6 වෙනියට. වෘශ්චික ලග්න හිමියෝ මේ කාලේ ගත කරන්නේ ටිකක් වැට උඩ ඉන්න තත්ත්වයක් වගේ පේන්නේ. ඒ කියන්නේ සෙනසුරු ග්‍රහයාගේ ගෝචර වීම ඔවුන්ගේ කේන්දරයේ 3 වෙන්නේ ප්‍රබලයි. ඔවුන්ගේ වෘත්තීය කටයුතු, ව්‍යාපාර කටයුතු පෙරට වඩා ජව සම්පන්නව අලුත් ඉසව් කරා විහිදවන්න පුළුවන් වාතාවරණයක් ඔවුන්ට තියෙනවා. ඒ වගේම මෙතන ප්ලූටෝ ග්‍රහයා සංයෝග වීම නිසා 3 වෙන්නට ඒ මොන දේ කරන්න ගත්තත් ඔවුන්ට බාධා පැමිණීම, ඒ වගේම හිතන්නේ නැති විදිහේ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට මුහුණ දීම, ඒ වගේම තමන්ගේ කටයුතු වල අතරමැදින් මැදිහත් වෙන 3 වෙනි පාර්ශ්වයන් විසින් ඒවා ව්‍යාකුල කිරීම, ව්‍යර්ථ කිරීම දකින්න පුළුවන්. ඒ වගේම ගුරු ග්‍රහයා తాවකාලිකව 4 වෙනියට පිවිසීම වෘශ්චික ලග්න හිමියන්ට දැන් මාස කිහිපයක සිට මුහුණ දෙන මානසික වශයෙන් තියෙන යම් තිරිංගමේ තත්වයක්, බාධක තත්වයන් බැඩගෙන යන්න දුන්න කෙටි කාලීන හොඳ අවස්ථාවක්. මේ කාලය පාවිච්චි ගත්තොත් ව්‍යාපාරයේ පැත්තෙනුත්, තමන්ගේ රැකියාව හෝ කර්මාන්තයේ පැත්තෙනුත්, විශේෂයෙන්ම හෘදය හෝ පෙනහළු සම්බන්ධ රෝගාබාධයන්ගෙන් පෙළෙන අයටත් මේ කාලේ එම රෝගාබාධ සුවපත් කර ගැනීමටත්, රැකියාව සහ ව්‍යාපාරයේ සම්බන්ධයෙන් තිබුණු ව්‍යාකූලතා ඉවත් කරගන්නත් මේ කෙටි කාලය ප්‍රයෝජනට ගන්න පුළුවන්. දිගු කාලන වශයෙන් ගත්තහම යුරේනස් ග්‍රහයාගේ ගමන 6 වෙන්නේ සුබදායක නැහැ.
ස්ත්‍රී පක්ෂයට නම් ගර්භාෂය, ඒ වගේම නිර්නාල ග්‍රන්ථි සම්බන්ධයෙන් අක්මාව වහුගඩු, මුත්‍රාශය, පිත්තාශය ආදී අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලටත් තරමක පීඩාකාරී තත්ත්වයක් පේනවා. ඒ වගේම ඊටත් වඩා වැදගත් වෙන්නේ ඔබේ සමාජ සම්බන්ධතා ගැන තමයි වැඩි අවධානය යොමු කරන්න ඕනේ. කේතු ග්‍රහයා ලග්නයේ මත සිටීමෙන් හැම විටම ඔබ තුළ ඇති කරන්නේ වැරදි මත කියලා හිතන එකත් වැරදි. මොකද බොහෝ දෙනෙක්ගේ වැරදි මතයක් තියෙනවා කේතු ඔළුවට ආවට පස්සේ අසුබයි කියලා. එහෙම එකක් නැහැ. කේතු ග්‍රහය කියන්නේ ප්‍රඥාවේ සංකේතය. ප්‍රඥාවන්ත ග්‍රහය, මෝක්ෂකාරක ග්‍රහය. එවැනි ග්‍රහයක අහම කෙනෙක්ගේ ඔළුව නරක කරන්නේ නැහැ. එහෙම කියන අයට තමයි ඔළුව නරක වෙලා තියෙන්නේ. මේක වෙන්නේ ඔබ කේතු ග්‍රහයව බාර ගන්න හැටියටයි. මොකද මෙතෙක් ආපු පිළිවෙල යන්න බැහැ කියන එක වෘශ්චික ලග්න හිමියාට නිරන්තරයෙන්ම කේතු ග්‍රහය මතක් කරලා දෙනවා. නමුත් වෘශ්චික ලග්න හිමියා තමන්ගේ නයිසර්ගික ස්වභාවයෙන් බැහැරව යන්න තියෙන. තමන්ගේ සුපුරුදු ආවේනික විදිහටම හිතන විදිහ, අනෙකත් එක්ක කරන සමාජ සම්බන්ධතාවලදී තමාටම මූලිකත්වය දෙමින් මමත්වයේ මුල් කරගෙන යන ගමන නිසා තමයි ලග්නයේ මත ඉන්න කේතු ග්‍රහයා සහ වෘශ්චික ලග්න හිමියාගේ අර නයිසර්ගික ස්වභාවය අතර ගැටුම හටගන්නේ. ඔය ගැටුමෙන් වෘශ්චික ලග්න හිමියා පරාජයටපත් වෙනව නිසකෙන් කේතු ග්‍රහය ජයග්‍රහණය කරනවා. කේතු ජයග්‍රහණය කරන්නේ වෘශ්චික ලග්න හිමියාට අමතක නොවන පාඩමක් කියලා දීලා. ඉතින් ඊට වඩා හොඳ නැද්ද? කේතුත් එක්ක එකටම එකතු වෙලා තමන්ගේ ජීවිතේ වෙනස් කරගෙන, හිතන විදිහත් වෙනස් කරගෙන, වැඩ කරන විදිහත් හදාගෙන ඉස්සරහට ගියොත් කේතුත් දිනු, ඔබත් දිනු. නැත්තම් ඔබ පරදිනවා මේ අරගලයේදී. මේ මොහොතේදී දෙබිඩි ස්වරූපයෙන් කටයුතු කිරීම තමයි වෘශ්චික ලග්න හිමියාගේ ස්වරූපය. මොකද තමාට ප්‍රകൃතියෙන් උරුම ස්වභාවය අතහැරලා දාලා ආරෝපණය කරගත්ත තත්වයකට මාරු වෙලා ඇත රංගපෑමක් වගේ මේ වෙන්නේ. රංගපාන්න බෑනේ හැබැයි ජීවිතේදී. රංගපෑම తాවකාලිකයි. ඊට පස්සේ හැබැයි ජීවිතේ එන්න වෙනවා. රංගපාමින් දිගටම ඉන්න බෑ. එක්කෝ ඔබ ඔබේ ප්‍රകൃති ජීවිතයට පැමිණ ඔබේ කටයුතු ඔබට නයිසර්ගික ආකාරයෙන් කරලා පරාජය බාරගත යුතුයි. නැතිනම් එළමෙන තත්වයට අවබෝධ කරගෙන කේතු ග්‍රහය විසින් ඔබ දැන් නිවේදනය කරන ප්‍රඥාවන්ත වෙන්න කියන කාරණේ, ඉවසිලිවන්ත වෙන්න කියන කාරණේ. ඒ වගේම නිවැරදි තීන්දුව ගන්න කියන පෙළඹීම. ඔය කොටිම කියන්නේ මොලේ පාවිච්චි කරන්නයි කියලා මේ කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. සිංහලෙන් මුකුත් මොලේ පාවිච්චි කරන්න. මොලේ පාවිච්චි කරන්නේ නැතුව ඔබටම ආවේනික ක්‍රමයට යන්න ගියොත් මේ ගමන ඔබ හමාර කරනවා වැඩි කල් යන්න කලින්. එතකොට වෙන්නේ ඔබ පරදිනවා. ඔබ පරදින්නේ ග්‍රහයන්ට දොස් කියලා වැඩක් වෙන්නේ නැහැ. ඔබේම නොසලකිල්ල. ඔබේම දෙබිඩි ස්වභාවය නිසායි ඔබ පරදින්නේ. ඉතින් ඒ පහුගිය කාලේ ඔබ අතින් සිදුවෙච්ච වැරදි නැත්තම් ඔබගේ නොමග යන වැරදි තීන්දුව, වැරදි විනිශ්චයන් නිවැරදි කරගන්න මේ අලුත් අවුරුදු උදාවත් එක්කම ඔබට මේ සිංහල අවුරුදු උදාවත් එක්ක ඔබට හොඳ අවස්ථාවක් දීලා තියෙනවා. අප්‍රේල් මාසයේ සිට ජූනි මාසය දක්වා කාලය. කෙටි කාලයක් වුණත් දක්ෂ කෙනෙකුට තප්පරයකට ඇති කියනවනේ වැඩේ කරගන්න. ඒ වගේ ඒ ලැබුණු කෙටි කාලයෙන් ඔබට වැරදි තැන් හොයාගෙන හැබැයි ලෝකෙට ඇවිත් ප්‍රකෘති ස්වභාවයෙන් වැඩ කළොත් වෘශ්චික ලග්න හිමියෝ ඉදිරියට තමන්ගේ වෘත්තීය කටයුතු, අධ්‍යාපන කටයුතු, රැකිරක්ෂා කටයුතු අනර්ගව පවත්වාගෙන යන්න පුළුවන්. අර වරදක් හදාගන්න පොඩි chance එකක් තමයි දුන්නේ. ඉතින් ඒකත් හදාගත්තේ නැත්නම් මේ ගමන යන්න බෑ. මෙතනින්ම මේක හමාර වීමක් හැටියට සලකන්න එපා. නමුත් සෑහෙන දුෂ්කර භාවයකට පත්වීමක් තමයි පෙන්වන්නේ. ඉතින් වෘශ්චික ලග්න හිමියන්ට සුබවලදායක තත්වයන් කියනවට වඩා අලුත් අවුරුද්දත් එක්ක නිවේදනය කරන ග්‍රහචාරයෙන් ඇති වෙන ප්‍රබල පණිවිඩය දීම තමයි ඔවුන්ට දෙන්න පුළුවන් හොඳම අවුරුදු තිලිනය. ඉතින් ඒ තිලිනය ටිකක් සැර වැඩි වෙන්න පුළුවන්. නමුත් ඇත්තට පේන දේ නොකිය වෙන දේවල් කියලා වැඩකුත් නැහැ. ඒකයි කාරණේ කිව්වේ. ඉතින් ඒ තෑග්ගහයට බාරගත්තොත් ඒක ඔබේ ජීවිතේට විශාල ආලෝකයක් වෙයි. අමිල තෑග්ගක් බවට පත් වෙයි. ඒ අවස්ථාව සියලු වෘශ්චික ලග්න හිමියන්ට උදා වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා කරනවා. අපි දැන් උත්සාහ කරන්නේ ඊළඟට ධනු ලග්න හිමියන්ට කොහොමද 2021 සිංහල අවුරුදු උදාව බලපාන ආකාරය බලන්න. අලුත් අවුරුද්ද උදා වෙන්නේ ඔබේ කේන්දරේ දෙවැන්නේ සෙනසුරු සහ ප්ලූටෝ තැන්පත්ලා ඉන්නවා. తాවකාලිකව මෙතෙක් දෙවැන්නේ හිටපු ගුරු ග්‍රහයා තුන්වැන්නට ගියා. ඒ වගේම ඔබේ කේන්දරේ හයවැන්නේ රාහු තවදුරටත් ප්‍රබලයි. ඒ වගේම කේතු ග්‍රහයා 12 වැන්නේ ප්‍රබලයි. යුරේනස් ග්‍රහයා ඔබේ කේන්දරේ 5 වැන්නේ තැන්පත් වෙනවා.
ප්‍රබල නමුත් ඒකේ තරම්ම හිතකර පිටීමක් නෙවෙයි. සමස්තයක් හැරගත්තොත් ප්‍රබල ග්‍රහ පිටීමක් සහිතවයි ධනු ලග්න හිමියා මේ අර අලුත් අවුරුද්දෙන් පසු කාලය ගත කරන්නේ. නමුත් දෙවැන්නේ සිටපු ගුරු ග්‍රහයා තුන්වැන්නට ප්‍රවිෂ්ඨ වීමේ කෙටි කාලය ධනු ලග්න හිමියාගේ තැන්පත් ධනය ඒ වගේම තමන්ගේ ස්වයං රැකියාවල් හෝ තමන්ගේ ව්‍යාපාර හෝ තමාගේම නායකත්වයෙන් සිදුවන ව්‍යාපාර සම්බන්ධයෙන් තාම ඉවසිලිවන්තව දූරදර්ශීව තීන්දුව ගන්න ඕන කාලයක්. මොකද ඔය කාලයේදී ඔබ විසින් කරන කෙටි කාලීන වැරදීම් දිගු කාලීන හානිකර ප්‍රතිඵල ගෙන දෙන්න පුළුවන්. ඒක නිසා මේ ගුරු ග්‍රහයාගේ ගමන ඔබේ ජීවිතයට තීරණාත්මකයි. කෙටි කාලීන වශයෙන් ඒ විපරීත ගමනක් බව තේරුම් ගන්න. ඒ නිසා ඒ తాවකාලිකව ඇතිවෙන වෙනස් වීම දිගු කාලීන නැහැ. తాවකාලික තත්වයකදී අපි ක්‍රියා කළ යුත්තේ తాවකාලිකවයි. දැන් අපි උදාහරණයක් ගත්තොත් ගමතුර කාලයකදී පාරවල් යට වුණාම, ගෙවල් යට වුණාම ඒ අය ගත කරන්නේ වෙනත් ආකාරයකින් යන්නේ ඔරුවේ. තමන්ගේ බඩු මුට්ටු ඔක්කොම පුළුවන් ඒ උඩට ගන්නවා. හැබැයි හැම කාලෙම ඔරුවෙන් යන්න බෑනේ. ඒතර යන්න වෙන්නේ පයින් හරි වාහනයකින් හරිනේ. ඉතින් මේ කාලේ ධනු ලග්න හිමියාට ඔරුවෙන් යන්න වෙන කාලයක්. ඉතින් ඔරුවෙන් යන්න පුළුවන් කාලේ ඔරුවෙන් යන්න. හැබැයි හැමදාම ඔරුවෙන් යන්න හිතන්න එපා. ඒක తాවකාලිකයි. తాවකාලික වෙනස් වීම හට ගන්නවා. රැකියාවේ ස්වභාවය, රැකියාවේ ස්ථාන වෙනස් වෙන්න පුළුවන්. මෙතෙක් කරමින් ආපු කටයුතු වල ක්‍රියාපිළිවෙල වෙනස් වෙන්න පුළුවන්. తాවකාලිකයි. එක්කෝ ඒ தත්ත්වයට බොර්තු දෙමින් ඒක දරා ගන්න ඕනේ. නැත්නම් ඒක తాවකාලික බව දැනගෙන ඔබේ ස්ථිර ගමන වෙනස් නොකළ අඛණ්ඩවම පවත්වාගෙන යෑමේ පණිවිඩය තමයි ධනු ලග්න හිමියෝ ලබා ගත යුතු තිබෙන්නේ. විශේෂයෙන්ම බෙල්ල පිටිපස්සේ ධනු ලග්න හිමියෝ විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕනේ. ග්‍රීව කශේරුකාවල ස්නායු තෙරපීම් හට ගැනීමට වැඩි ඉඩකඩක් තියෙනවා. එවැනි රෝග තත්ත්ව සහිත අයට නම් මේ තත්ත්ව තීව්‍ර වෙන්න පුළුවන්. ඒ වගේම නිරතුරු වගේ ඔය තමන්ගේ හිස නමාගෙන වැඩ කරන රාජකාරී කරන අයට ඊතරම් හිතකර කාලයක් නෙවෙයි. මොකද ඒවායේ බෙන්දාවට වඩා වැඩි පීඩාවල් හට ගැනීමට සහ පීඩාවන් ප්‍රකාශයටපත් කිරීමට වැඩි ඉඩකඩක් තියෙන කාලයක් නිසා තමන්ගේ දසරවෙන් උඩ ශාරීරික ප්‍රදේශය පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙනවා. සෙනසුරු ග්‍රහයාගේ දෙවැන්නේ ගමන ධනු ලග්න හිමියාට සුබදායකයි. ඔය බොහෝ දෙනෙක් හිතන ඒ රාෂ්ට්‍රක බලපෑමක් උතන නැහැ. සෙනසුරු කියන්නේ ධනු ලග්න හිමියාට ඉතාම හිතකර ග්‍රහයෙක්. ඒ රාෂ්ට්‍රක කියලා ඇති වෙන 아무තු දෙයක් නැහැ. ඒකට බය වෙන්න දෙයක්වත් නැහැ. තමන්ගේ වෘත්තීය කටයුතු සහ ආදායම් මාර්ගවල කෙටි කාලීන වශයෙන් යම් බිඳවැටීමක් හටගත්තත් දිගු කාලීන වශයෙන් එහි බලපෑමක් නැති බව දැනගෙන ඒ දුෂ්කර කාලයට පමණක් මුහුණ දීලා ඉස්සරහට ගියොත් ධනු ලග්න හිමියාට 2021 අවුරුද්ද උසස් අධ්‍යාපනයට හොඳ කාලයක්, රැකියා කටයුතු වලට හොඳ කාලයක්, ජූනි මාසයෙන් පසු වෙන කාල පරිච්ඡේදය. ඒ වගේම ජූනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලයේ ඔබේ ලග්නාධිපති තමයි මේ වක්‍ර භාවයටපත් වෙන්නේ. ඒක සිද්ධ වෙන්නේ තුන්වැන්න සහ දෙවැන්න අතරයි. ඒ කාලයේදී තමයි ඔබේ ජීවිතේ මම අර කිව්ව තාවකාලික පසුබැසීම් හට ගන්න පුළුවන්. ඒක තාවකාලිකයි. ඒ කාලේ අපි කරන්න ඕනේ බොහෝ විට අපේ ආයෝජන අඩු කිරීම, වේදම් අඩු කිරීම, අලුත් දේවල් හොයාගෙන යනවට වඩා පුළුවන් තරම්ම අඩුවෙන් වේදම් කිරීම සහ එක්කෝ ගයක් හදන්න පටන් ගන්න ඕනේ. ධනෙ යන්නේ කොහොමත් යනවා. එක්කෝ ඔබ නිවසක් සෑදීම, නැත්නම් නිදමක් මිලට ගැනීම, නැත්නම් ස්ථාවර වත්කමක් සඳහා ඒ දේවල් ආයෝජනය කිරීම ධනු ලග්න හිමියාට දූරදර්ශී තීන්දුවක් බවට පත් වෙයි. සමස්තයක් හැටගත්තු ධනු ලග්න හිමියන්ට ඔය කෙටි කාලීන පීඩාව තිබුණත් දිගු කාලීන වශයෙන්ම ඊළඟ සිංහල අවුරුද්ද උදා දක්වාම තමන්ගේ වෘත්තීය කටයුතු වලලුත් අධ්‍යාපනික අංශවලුත් හොඳ ගමනක් යන්න පුළුවන්. මේ தත්ත්වය තවදුරටත් සුබදායකයි. අර කෙටි කාල පරිච්ඡේදයේදී ප්‍රඥාවන්තව කටයුතු කිරීමේ කොන්දේසියට යටත්. එවනම් අපි සියලු ධනු ලග්න හිමියන්ට සුබ පතනවා. ඔබේ මේ සිංහල අලුත් අවුරුද්දෙන් පසු වෙන කාලය හරවත්ව නැනවත්ව ආයෝජනය කළොත් ඉදිරි කාලය ඔබට අතිශයම සුබදායකයි. අපි දැන් බලමු මේ මකර ලග්න හිමියන්ට කොහොමද 2021 සිංහල අලුත් අවුරුදු උදාවෙන් පසු උදා වන කාලය කොහොමද කියලා. ඔබේ ලග්නයේ මත සෙනසුරු ප්‍රබලව ගමන් කරන ප්ලූටෝ සමග අවුරුදු උදා වෙද්දී ගුරු ග්‍රහයා සහ නෙප්චූන් ඔබේ කේන්දරයේ දෙවැන්නේ ගෝචර වෙනවා. සුබදායක තත්වයක් ඒක. ඒ වගේම යුරේනස් 4 වෙන්නේ, රාහු ග්‍රහයා 5 වෙන්නේ සහ කේතු ග්‍රහයා 11 වෙන්නේ ගෝචර වෙනවා. මකර ලග්න හිමියෝ දිගු කාලයක් තිස්සේම ආවේ තමන්ගේ රැකියාව ව්‍යාපාර සම්බන්ධයෙන් තරමක දුෂ්කර තත්වයකින් තමයි ආවේ. ඒ කාලය එසේම තිබෙදී උනත් අනපේක්ෂිත ලෙස යම්කිසි ධන
පේන මාර්ගවලට පිවිසෙන්නත් දිගු කාලයක් තිබුණ ණය ගනුදෙනුවෙන් නිදහස් වීමටත් ලැබෙන කාල පරිච්ඡේදය සුබදායකයි. తాවකාලිකව ලැබෙන මේ తত্ত্বය හරියට පාවිච්චි කරගත්තොත් මකර ලග්න හිමියන්ට දිගු කාලයක් තිස්සේ තමන්ගේ තිබුණු ධනය සම්බන්ධ කටයුතු නැත්තම් තමන් ගෙවා නිමි කළ යුතු ණයක් සම්බන්ධ කටයුතු වලින් නිදහස් වෙන්න පුළුවන්. තැන්පත් ධනය සම්බන්ධයෙන් තිබූ ආරවුලක් හෝ දේපල සම්බන්ධ දේවල් උඩට යන්න පුළුවන්. ඒ වගේම තමන් විසින් කළ යුතු ආයෝජන සම්බන්ධයෙන් ලබාගත යුතු තිබුණු එහෙත් ඔබට ලැබුණ නැති මුදල් සම්බන්ධ කටයුතු වලදී මේ කාලය මකර ලග්න හිමියාට සුබදායකයි. මකර ලග්න හිමියෝගේ කේන්දරයේ තියෙන ලොකුම දෝෂය තමයි රාහු ග්‍රහයාගේ පස්වැන්නේ ගමන. ඒක සිද්ධ කරන්නේ තමන් කරන හැම කටයුත්තකටම බාධාවක් ඇති කිරීම. එක්කෝ තමන් විසින් ඊට බාධාවක් සපයන දේවල් කරනවා නැත්නම් පිටින් බාධාවල් එන දේවල් පමණට වඩා බාර ගන්නවා. ওই දෙක එකක් නෙවෙන්න පුළුවන්. ඒ தත්ත්වය දිගින් දිගට තිබුණත් මේ ගුරු ග්‍රහයාගේ ගමන මකර ලග්න හිමියාට මේ අවස්ථාවේ සුබදායකයි. ඒ බලවත්. රාහුගේ බලයත් මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ වන විට දැන්ට යන අහිතකර තත්ත්වයට වඩා ඒක හිතකර තත්ත්වයට පරිවර්තනය වෙනවා. ඒ හින්දා මකර ලග්න හිමියන්ට දිගු කාලයක් තිස්සේ තමන්ගේ රැකියාව ව්‍යාපාරය සම්බන්ධයෙන්ුත් උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන්ුත් ඒ වගේම තමන්ගේ ගෘහ ජීවිතය කුටුම්බය සම්බන්ධයෙන් තිබ්බ ගැටලුත් निराකරණය කරගෙන ඉස්සරහට යන්න පුළුවන් කාලයක් තමයි මේ ලැබිලා තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම හෘද රෝග පෙනහළු සම්බන්ධයෙන්ුත් ස්ත්‍රීන් නම් තමන්ගේ පීරු සම්බන්ධයෙන්ුත් ඒවා ඇති වෙන පුංචි පුංචි වෙනස් වීම් සම්බන්ධයෙන්ුත් පරිසං වෙන්න ඕන කාලයක්. මොකද වෙනදාට වඩා යුරේනස් ග්‍රහයාගේ ගමන මේ වර ගමන් කරන්නේ ටිකක් විපරීත ආකාරයයි. මේක කනුත් මම කිව්වා. ඒකින්ද මේ පෙනහළු සම්බන්ධයෙන් හෘද වස්තු සම්බන්ධයෙන්ුත් තමන්ගේ මේ ඉලයට අපි රිබ්ස් කියලා කියන ඒවා සම්බන්ධයෙන්ුත් ඇතිවන පුංචි පුංචි වෙනස්කම් නොසලකා හරින්න එපා. මොකද 2024 වෙනකම්ම යුරේනස් ඔබේ කේන්දරයේ ඉන්නේ 4 වෙන්නේ. ඒක පුංචි පීඩනකින් වුණත් ඒ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට දැඩි බලපෑමක් ඇති කරන්න පුළුවන්. පරිස්සම් වෙන්නේ සම්බන්ධයෙන්. නමුත් ඔබේ රැකියාව සම්බන්ධයෙන් ආදායම් සම්බන්ධයෙන් පහුගිය කාලාන්තරයේ තිස්ස තිබ්බ මේ පහත වැටීමේ ස්වභාවයට වඩා තරමක උඩට යාමේ ස්වභාවයක් දීප්තිමත් භාවයකට පත්වීමේ ස්වභාවය මකර ලග්න හිමියාට ලබා ගන්න පුළුවන්. එතකොට එවැනි සුබඵලදායක තත්ත්වයක් ඇතුව තමයි මකර ලග්න හිමියෝ මෙවර තමන්ගේ 2021 සිංහල අලුත් අවුරුද්ද උදා වෙන්නේ. දැන් අපි දන්නවා කතෝලික අයත් අපේ මිත්‍රයෝ ඉන්නවා. ඉස්ලාම් අයත් අපේ මිත්‍රයෝ ඉන්නවා. ඒ වගේම Hindu දෙමළ අයත් අපේ මිත්‍රයෝ අතර ඉන්නවා. ඒ අය සිංහල අලුත් අවුරුද්ද සංස්කෘතික උත්සවයක් හැටියට නොගත්තත් මේ ඇති වෙන ග්‍රහචාරය හොන්ට ජීවිතවලට බලපානවා. මේක සිංහලයට විතරක් බලපාන ග්‍රහචාරයක් නෙවෙයි. මේ අවස්ථාවේ සිංහල අලුත් අවුරුද්ද අපි නිමිත්තක් කරගත්තාට පලාපල කියන්නේ මේ ඇති වෙන දෙය සමස්ත විශ්වයටම ඇති වෙන පරිවර්තනයක්. ඉතින් සිංහලයා විසින් විතරක් මේක සමරන අපි සිංහල කියලා කිව්වත් මේක ඇත්තටම මුළු ලෝකයටම අලුත් උදාවක්. අලුත් සූර්ය වර්ෂයක් ආරම්භයක්. එතකොට ලෝකේ ජීවත් වෙන ඕනෑම ජාතියකට ඕනෑම රටක ඉන්න කෙනෙකුට මේ తত্ত্বය පොදුයි. ඉතින් සියලු මකර ලග්න හිමියන්ට මේ කිව්ව සුබදායක తত্ত্বය තමන්ගේ ජීවිතයට ආලෝකයක් කරගෙන ඉදිරියට යාමට අවස්ථාව උදා වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා කරමු. අපි එහෙනම් ඊළඟ ලග්නයට යමු. අපි දැන් යමු වෙන්නේ සුවිශේෂ ලග්නයකට කුම්භ ලග්නයට. ඔබ දන්නවා ලංකාවේ ලග්නයක් කුම්භ. ඔබේ ලග්නයක් කුම්භ. මේ වෙලාවේ අලුත් අවුරුද්ද උදා වෙන්නේ ඔබට ලොකු තෑග්ගක් දීලා තමයි අලුත් අවුරුද්ද උදා වෙන්නේ. ඒ මොකද දිගු කාලයක් තිස්සේ ඔබට පීඩාවක් දුන්න ගුරු ග්‍රහයා 12 වෙනිදා සිටමින් දැන් ග්‍රහයා ලග්නේ මතට පැමිණලා තමයි අලුත් අවුරුද්ද ඔබට සමරන්නේ ඔබ සමරන්නේ. ඒක පුංචි කාලයක් වුණත් ජීවිතය වෙනස් කරන්න හම්බෙන අනර්ග ස්වර්ණමය අවස්ථාවක්. විශේෂයෙන්ම ව්‍යාකුලත්වයටපත් වුණු අස්ථාවර භාවයටපත් වුණු පෞරුෂයන් සහිත ව්‍යාපාර නැත්නම් අධ්‍යාපනය, රැකියාව, විලඳ ව්‍යාපාර ඕනම දෙයක් සම්බන්ධයෙන් නැවත ස්ථාවර භාවය ඇති කරගන්න, නිර්වෝල් භාවය ඇති කරගන්න, ක්‍රමානුකූල භාවය ඇති කරගෙන ඉස්සරහට යන්න දුන්න කෙටි එහෙත් දිගු කාලීන වැදගත්කමක් සහිත දිගු කරන බලපෑමක් සහිත කාලයක් තමයි කුම්භ ලග්නට මේ දුන්නේ. මේක අපේ රටටත් අදාළයි. ව්‍යාකුල වෙලා තිබුණා නම්, නන්නත්තර වෙලා තිබුණා නම් වැඩසටහන්
නැවත ඒවා ක්‍රමානුකූල කරගෙන සංවිධානගත කරගෙන යන්න අවස්ථාවක් දීලා තියෙනවා. ඒක තමයි මම හිතන්නේ මේ අලුත් අවුරුද්දේ හොඳම තෑග්ග දීලා තියෙන්නේ කුම්භ ලග්න හිමියන්ට. ගුරු ග්‍රහයා ලග්නයේ මත සිටියේදී තමන්ගේ කේන්දරයේ 11 වෙනි සහ 2 වෙනි ආධිපතියා බලවත්වම නගර දිශාවේ බලවත්ව සිටියේදී උදාවන අවුරුද්ද කුම්භ ලග්න හිමියාට දිගු කාලයක් තිස්සේ කුම්භ ලග්න හිමියා දිගු කාලයක් තිස්සේ තිබුණා උන්ට පීඩාවල් මම වරින් වර කියලා ඇති ඒවායින් නිදහස් වෙන්න මිදෙන්න මේ දීලා තියෙන හොඳම හොඳ ප්‍රබල අවස්ථාව. ඒ පමණක් නැති මේ අවුරුද්ද ඔබට සුබදායකයි කියලා කියන්න. ඒතර මේ කාලේ දීලා තියෙන මේ ශක්තිවන්ත භාවය නිසා මෙතෙක් ඔබ ගත්ත තීන්දුව වල වැරදි ස්වභාවයන් ඉවත් කරගෙන නිර්වෘල්ව තීන්දුව ගන්න පුළුවන්. අසංවිධානාත්මකව තිබුණු ව්‍යාපාර හෝ ආයතන ප්‍රතිසංවිධානය කරගෙන ඔබේ ජීවිතයේ කටයුතු සංවිධානය කරගෙන යන්න දුන්න අනර්ග අවස්ථාව. ඒකෙන්ද අපි සියලුම කුම්භ ලග්න හිමියන්ට සුබ පතනවා. මේ ලැබිලා තියෙන කෙටි එහෙත් ස්වර්ණමය අවස්ථාව හරියට පාවිච්චි කරගත්තොත් දිගු කාලයක් තිස්සේ ඔබේ ජීවිතයේ රැකියාව, වෘත්තිය, ව්‍යාපාරයේ, විවාහය සම්බන්ධයෙන්ුත් සෞඛ්‍ය සම්බන්ධයෙන්ුත් ඇදලා තිබුණු විවිධ පීඩාකාරී තත්ත්වයන් ඉවත් කරගෙන ඔබේ ජීවිතය උසස් කරගන්න දීලා තියෙනවා මේ තෑග්ග. ඒක හොඳට බාර ගන්න. ඊළඟට ඔබේ කේන්දරයේ රාහු සහ කේතුගේ ගමන් මාර්ගය 4 වෙනි සහ 10 වෙනි වරින් වර ඒවට පීඩා ඇති වෙලා තියෙනවා ව්‍යාපාරයට රැකියාවට. නමුත් මේ වසරේ සැප්තැම්බර් මාසයේ වන විට රාහු තමන්ගේ විසකරු ස්වභාවය තරමක් ලිහිල් කරනවා. ඊළඟ වසරේ අප්‍රේල් මාසයේදී රාහු ඔබේ කේන්දරයේ බලවත් ස්ථානයකට යන්නේ. එතකොට කුම්භ ලග්න හිමියා අනාගතයේ පත්වන බලවත් භාවයට බලවත් ස්ථානයට පෙරමග සලකුණු තමයි මේ අලුත් අවුරුද්දේ පෙන්වන්නේ. ගුරු ග්‍රහයාගේ ලග්නය මත සිටියේදීම අලුත් අවුරුද්ද උදා කර දීමෙන්. මිර ලොකු පලාපල විස්තර කියන්න අවශ්‍ය නැහැ. කුම්භ ලග්න හිමියාට කෙටි කාලයක් දීලා තියෙනවා. සියලු ව්‍යාකූල වෙච්ච කටයුතු නිරවුල් කරගෙන යන්න. හොඳ පෞරුෂත්වයකින් යුතුව, හොඳ දැක්මකින් යුතුව තමන්ගේ ජීවිතය ආරම්භ කරන්න මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තොත් කුම්භ ලග්න හිමියාට දිගු කාලින ගමනකට මේක යෝධ පියවරක් බවට පත් කරගන්න පුළුවන්. අපි අන්න ඒ සුබ පැතුම කුම්භ ලග්න හිමියන්ට ලබා දෙමින් අවසාන ලග්නය මීන ලග්නයේ පලාපල විස්තරය බලමු. මීන ලග්නෙන් උපන් ඔබේ කේන්දරයේ මේ වන විට රාහු ග්‍රහයා 3 වෙනිනේ බලවත්, සෙනසුරු සහ ගුරු මෙතෙක් හිටිය ඔබේ කේන්දරයේ 11 වෙනි බලවත් ස්ථානයක. නමුත් ගුරු දැන් తాවකාලිකව යන ඔබේ කේන්දරයේ 12 වෙනිට. ඒ වගේම ඔබේ කේන්දරයේ යුරේනස් ග්‍රහයා පිහිටන්නේ 2 වෙනි, කේතු ග්‍රහයා 9 වෙනි බලවත් ග්‍රහචාරයක් සහිතයි. තරමක විපරීත තත්ත්වයකට පත් වෙන්නේ 11 වෙනිනේ සිටින ගුරු 12 වෙනිට යෑම වේ ලග්නාධිපති වීම නිසා ඒ කාලය තුල ඔබගේ රැකියාව, ආදායම් මාර්ග, ව්‍යාපාර සම්බන්ධයෙන් සැලකිය යුතු බරපතල අත්නොමතික තීන්දුව ගැනීමෙන් වැළකී සිටියොත් ඔය අනර්ථකාරී තත්ත්වෙන් මිදෙන්න පුළුවන්. ඒ වගේම මේ කාලයේදී බොහෝ දෙනෙක් කියනවා අපල තියෙනවා රට යන්න කියලා. මේ කාලේදී ඇත්තටම ඔබ එවැනි අවදානම් සහගත දුරබැහැර ගමන් නොය යුතු කාලයක්. තමන්ගේ ධනය සහ කාලය එවැනි අවදානම් සහගත කටයුතු සඳහා මිඩංගු නොකළ යුතුම කාලයක් හැටියටයි ග්‍රහචාරය අනුව පෙන්වන්නේ. වඩාම සුදුසු වෙන්නේ මෙතෙක් කරමින් ආපු දෙය එලෙසම පවත්වාගෙන යාම සහ ඒකට එන පීඩන ඔබ දරා ගැනීමේ හැකියාව ඇති කර ගැනීමයි සිදු කරගන්න ඕනේ. රාහු ග්‍රහයාගේ 3 වෙනි ගමන තවදුරටත් ඔබේ අභ්‍යන්තර ශක්තියින් ඔබේ කුසලතාවයන් ඔප්නංවන්න හේතු වෙනවා. නොලැබුණු උසස් වීම, නොලැබුණු රැකියා අවස්ථා, නොලැබුණු උසස් අධ්‍යාපන අවස්ථා සහ ඔබේ හැකියාවන් ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථා තවදුරටත් රාහු ග්‍රහයා විසින් 3 වෙනිනේ නිවේදනය කරමින් ඒ අවස්ථාව ඔබට ලබා දෙනවා. ඒවා ලබා ගන්න පුළුවන්, ආයෝජනය කරන්නත් පුළුවන්. අනාගතය සඳහා ඒවා දිගටම ඔබට පවත්වාගෙන යන්නත් හැකියාව තියෙනවා. යුරේනස් ග්‍රහයාගේ ගමන ඔබේ කේන්දරයේ 2 වෙනි යන ගමන හිත කර නැහැ. ඒක ඔබේ ආහාර පාන සම්බන්ධයෙන්ුත්, ඔබේ කුටුම්බය සම්බන්ධයෙන්ුත්, ඔබේ වචන සම්බන්ධයෙන්ුත් තමයි මේ දේ පෙන්වන්නේ. ඔබ කොයිතරම් හිතාමතා නැනනුනෙන් යුතුව මේ කටයුතු පාලනය කළත් ඇතැම් විට මේ ඔබට අභිභව ඔබේ ග්‍රහය ඉස්මතු වෙන ස්වභාවයක් පත් වෙනව ඔබට හැඟේ. ඒ සිතුවිල්ල වැරදි. ඔබව අභිභව යන ග්‍රහයාට බෑ. ඔබේ වචනයට පුළුවන් ග්‍රහයා අභිභවන්න. ඒ නිසා හුඟක් අඩුවෙන් කතා කළ යුතු අවස්ථාවක් තමයි මේ ලග්න හිමියෝ මේ කාලේ. ඊටාම සැලකිල්ලෙන් අල්පේච්ඡව ආහාර පාන ගත යුතු අවස්ථාවක් තමයි මේ කාලේ මේ ලග්න හිමියන්. ඒ වගේම
අවදානම් සහගත ආයෝජන වලට නොයා යුතු කාලයක් තමයි මීන ලග්න හිමියෝ මේ කාලයේදී තමන්ගේ සුපුරුදු දෛනික විදම් රටාව, දෛනික ආදායම් රටාව එලෙසම පවත්වාගෙන යාම තමයි ලබන්න පුළුවන් හොඳම ජයග්‍රහණය. අලුත් අවුරුද්දේදී තරමක තිගස්මක් සහිතව පටන් ගත්තත් ජූනි මාසය හමාර වනවත් සමගම නැවත ඔබට ඒ දේ ලැබෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම කල්පසු වූ විවාහ, කල්පසු උසස් වීම, රැකිය අවස්ථාවන් මීන ලග්න හිමියන්ට ජූනි මාසයේ සිට සැප්තැම්බර් මාසයේ 14 දක්වා කාලය තුල ලබා ගැනීමට වැඩි අවකාශයක් ඉද ප්‍රස්තාවක් තියෙනවා. ඒ වගේම නිවාස සහ දේපල ආරවුල්, ඒ වගේම ඉදිකිරීම ක්ෂේත්‍රයට යන්න බලාපොරොත්තු වෙන අය හේව දැන්ට එහි ගිහින් හිර වෙලා ඉන්න අයටත් ඒන් මිදලා තමන්ගේ කටයුතු සාර්ථක කරගන්නත් මේක හොඳ කාලයක්. සමස්තයක් හැටගත්තොත් මීන ලග්න හිමියන්ගේ උසස් අධ්‍යාපනයට යම විදේශගත අධ්‍යාපනය ලබන අයටත් මේක හොඳ කාලයක්. වැඩියෙන්ම සුබඵලදායක තත්ත්වය ඇති කරන්නේ මීන ලග්න හිමියන්ගේ උසස් අධ්‍යාපනයටයි. ඔබ කුමන වයසක කුමන තරාතිරමක හිටියත් වෘත්තීය වශයෙන් හෝ නැත්නම් රැකියාමය වශයෙන් හෝ ස්වයං අධ්‍යයනයකින් හෝ අපි කියන විධිමත් හෝ අවිධිමත් අධ්‍යාපන කියන කුමන ආකාරයකින් හෝ තමන්ගේ අධ්‍යාපන තත්ත්වය බුද්ධිමත් භාවය වැඩි කරගන්න සහතික හැටියට හෝ අවබෝධයෙන් හෝ යම් විශේෂයක් පිළිබඳ විශේෂඥ භාවය ලබා ගන්න හෝ පරිණත භාවය ලබා ගන්න හෝ මීන ලග්න හිමියාට අනිකුත් සීල ලග්න 12ට වඩා මීන ලග්න හිමියාට මේ කාලයේදී විශේෂ වරප්‍රසාදිත තත්ත්වයක් තියෙනවා. ඒකෙන් ප්‍රයෝජන ගත්තොත් සියලුම මීන ලග්න උපන් දරුදරියන්ටත් විවිධ වයස් තරාතිරම් වල ඉන්න අයටත් තමන්ගේ වෘත්තීය ජීවිතයටත් පෞද්ගලික මානසික සහ කායික වර්ධනයටත් තමන්ගේ බුද්ධිමය තත්ත්වය ඔසවා තැබීමටත් අනර්ග කාලයක්. විශේෂයෙන්ම අධිමානසික ක්ෂේත්‍රයේ ඉන්න අයටත් මනෝවිද්‍යාව වෙන්න පුළුවන්, গুপ্ত විද්‍යාව, ජ්‍යොතිෂය, එවැනි ඔකල්ටිසම් ආදී විෂයන් හදාරන අයට වෙන්න පුළුවන්. ඒ වගේම කවුන්සලින් වගේ ක්ෂේත්‍රයන්ට නැඹුරු වෙච්ච අයට වෙන්න පුළුවන්. ගුරු ක්ෂේත්‍රයේ අයට, කතිකාචාර්යවරුන්ට, අනෙක් අයට උපදෙස් දෙන අයට අනර්ග කාලයක්. ඔවුන් Taman මෙතෙක් හිටපු රාමුවෙන් මිදිලා තවත් දුරටත් මේ විෂය පිළිබඳව දේවල් ග්‍රහණය කරගන්න, ඉගෙන ගන්න. ඉගෙනගත් දේ සමාජයට බෙදන්න ලැබිලා තියෙන හොඳ අනර්ග කාලයක්. එහෙම ගත්තොත් තමන්ගේ දැනුම වැඩි කර ගැනීම පැත්තෙන්, ප්‍රඥාවන්ත භාවය වැඩි කර ගැනීම සම්බන්ධයෙන් සියලු ලග්නයන් අභිබවා මීන ලග්නය ඉදිරියෙන් සිටිනවා. ඉතින් මේ බුද්ධිමය තෑග්ගත් එක්ක අපි සියලු මීන ලග්න හිමියන්ට සුබ පතනවා. එළඹෙන 2021 සිංහල අලුත් අවුරුද්දෙන් පසු උදා වන කාලය ඔබට හැම අතකින්ම වාසනාවන්ත සුබදායක කාල පරිච්ඡේදයක් වෙන්න කියලා. බොහොම ස්තුතියි.